දෙදස් විස්සේ ළමයි ගෙදරුවෝ අපි මේ කරන්න යන්නේ ධාරා විද්‍යුතය නෝට් එකේ 20 වෙනි පිටුවේ සිට 24 වෙනි පිටුව දක්වා තියෙන ගණන් ටික. එතකොට මම දරුවන්ට පොඩි ඉල්ලීමක් ඉල්ලනවා පුළුවන්කමක් තියෙනවා නම් දරුවෝ හරිද? දැන් අපි මේ යන එතකොට 4 වෙනි වීඩියෝ එකේ අපි යන 4 වෙනි වීඩියෝ එක මේ. හරි? පුළුවන් නම් 3 වෙනි වීඩියෝ එකවත් චුට්ටක් බලලා මේ කොටස බලන්න කියලා මම කියන්නේ. මොකද ඒකේ කෝෂ පද්ධති තිබුණා. කෝෂ පද්ධති සුළු කිරීම තිබුණා. මේ ගාන්ටේ සියල්ලම ගන්නවා. මේ ගණන් ටික හදනකොට ඒ සියල්ලම මම නැවත පාවිච්චි කරනවා. ඒකෙන්දරු මෙන්න මේක වැඩේ මෙතන තියෙන. හරිද? දැන් මේ ගණන් ටික හදනකොට මම හදන්නේ දැන් කලින් උගන්වපු සියලුම ධාරා විද්‍යුතයේ ලක්ෂණ පාවිච්චි කරලා. එතකොට මගේ දරුවෝ ටික තේරුම් ගන්න ඕන අන්නේ ලක්ෂණ පාවිච්චි කරන හැටි. ගැටලුවකදී ලක්ෂණ පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. හැමදාම මම කියන එකද දරුවෝ මම හදන ගාන විභාගෙට එන්නේ නැහැ. ඔයාටයි ගණන් පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් ඔයාට මම දීලා තියෙනවා හරිද? යම් විද්‍යුතීය පොයින්ට්ස් කීපයක්. ඒ පොයින්ට්ස් පාවිච්චි කිරීමයි මේ පෙන්වන්න යන්නේ. ඒකෙන් තමයි ඔයා තේරුම් ගන්නේ ඔයාට එන අලුත් ගාන පැහැදිලි කියන අලුත් ගාන හිතන හැටි. තේරුණාද කියන්නේ? තව චූටි දෙයක් කියනවා. හරි? අපි පළවෙනි ගාන හදුවා කින් දරුවෝ. එතකොට වීඩියෝ එක පෝස් කරන්න. පෝස් කරලා දෙවෙනි ගාන අවංකවම තනියෙන් try කරන්න. හරිද? තනියෙන් try කරලා ඊට පස්සේ මිනිත්තු 5-10 try කරලා බැරි වුණොත් ආයෙ මගේ විසඳුම බලන්න. මම වීඩියෝ එක දිගට කරගෙන යනවා. මොකද හේතුව දරුවෝ ඩේටා ප්‍රශ්න අනක් වෙන ප්‍රශ්න තියෙන නිසා. හරිද? හොඳ දරුවෙක් වගේ ඔයා කරන්න ඕන එකක් බැලුවා, ඒක විසඳුම් බැලුවා, ඊට පස්සේ දෙවෙනි ගානවත් try කරනවා. හරි? මම මේකෙන් පස්සේ මගේ නෝට් එක නැති ළමයෙක් හිටියොත් එහෙම මම ඔයාට දෙනවා. හරිද? තවත් වීඩියෝ එකක් දරුවෝ නෝට් එක පෙන්නලා. එතකොට ඒකේ දරුවෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන හරිද? ගණන් ටික try කරන්න. දරුවනේ ඔයා තනියෙන් try කරලා බැරි වුණොත් තමයි ගාන මගේ විසඳුම බලන්නේ. නැතුව ගණන් හතරට බලන් ඉන්න එපා. ඔයාට වැඩක් වෙන්නේ නැහැ දරුවෝ. පැහැදිලිද? හරි? අපි එහෙනම් පටන් ගමු අපේ 20 වෙනි පිටුවේ තිබිච්ච ගණන් වලින්. පැහැදිලි? මුලින්ම දරුවෝ අපි සරල ගණන් වලින් මේ වැඩේ පටන් ගමු. හරිද? ඔයගේ පළවෙනි ගානේ මුලින්ම අහනවා කෝෂයක විද්‍යුත්ගාමක බලය කියන එක අත දක්වන්න කියලා. ඒතර අපි ඒක වෙලා නැස්ස කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක අපි කලින් නෝට් එකේ කිව්වා. හැබැයි ඒක වෙන හැටි චුට්ටක් මම නැවත පොඩ්ඩක් වට මතක් කරන්න. පැහැදිලි? අර මිනිස්සයා දරුවෝ බෝලෝස්සන උදාහරණේ ඒක නැවත බලන්න. ඇත්තට මේක හොඳට රස විඳින්න. ඒක එච්චර හොඳ උදාහරණයක්. පරිපතයක ක්‍රියාව පැහැදිලි කරන්න තියෙන. හරි? දැන් එතකොට ඔයාගේ නෝට් එකේ පිටු අංක 2 දරුවෝ කෝෂයක විද්‍යුත්ගාමක බල අතතප්පල තියෙනවා. ඒක අත දැක්වීම් දෙකක් තිබුණා. මේ දෙක හොඳ ළමයි ටික වගේ මතක තබා ගන්න ඕන. මොකද ඒක පේපර් එකේ අහනවා. ඒක මේක පාඩම් කරන්න එපා. මොකද පාඩම් කරන්න මේ දෙයක් නෑ දරුවෝ. අවබෝධය අවශ්‍ය වෙන්නේ. ඇත්තටම අවබෝධය නෙමෙයිද? අර මිනිස්සයා බෝඩ උස්සන උදාහරණයෙන් ඒ අවබෝධය ඔයාට හොඳටම දරුවනේ ලැබෙනවා. පැහැදිලිද කියන්නේ? ඒකෙන් හොඳටම අවබෝධය ලැබෙනවා ඔයාට. ඒක නිසා එකයි පාඩම් කරන්න දෙයක් නෑ ඒකේ. ඇත්ත මේක ලැබෙන්නේ මෙන්න මේ සමීකරණේ. නේද? මේ සමීකරණ තුව පාඩම් කරන්නේ නැහැ. ඒකත් නැහැ. ඔයාට ඒකට පැහැදිලි කිරීම වලින් මේක ඔයාට කියවෙනවා. නේද නේ? අපි නිකන් මේ සමීකරණ චුට්ටක් බලමු. කෝෂයේ සිම්පල් දාන බිඳුවක් නම් බලන්න දෙපැත්ත විභවාන්තරයේ v සමාන වෙනවා. ඕක එක අවස්ථාවක් දරුවෝ විභවාන්තරයේ v සමාන වෙනවා. දෙවන අවස්ථාව තමයි අපි v ගේ අර්ථ දැක්වීමට ගන්නෙ. කෝෂයක් තුලින් ධාරාවක් නොගලන විට ඒ දෙපස විභවාන්තරයේ කෝෂයේ v වේ. පැහැදිලි? හරි? එතකොට නිකම්ම දෙපැත්ත විභවාන්තරයේ v වගේ එහෙම කටපාඩමින් යන්න එපා. ඒක තේරුමක් නෑ දරුවෝ. නිතරම මෙහෙම හිතන්න. මේ VA ඍණ VB කියලා කියන මොකද්ද? කෝෂ ආරෝපණ වලට ලබා දුන්නු සුද්ධ ශක්ති ප්‍රමාණය. මට පැහැදිලිද? කෝෂ ආරෝපණ වලට දීපු සුද්ධ ශක්ති ප්‍රමාණය. ඒවත් ප්‍රයෝජනවත් කාර්යය. හරි? ප්‍රයෝජනවත් කාර්ය. කෝෂ කියලා ප්‍රයෝජනවත් කාර්යය. එහෙමද තියාගන්න. බීජාකාර කියලා කියන මොකද්ද? කෝෂය කළ මුළු කාර්යය. පැහැදිලිද කියන්නේ? අර මම පොඩි උදාහරණයක් ඔයාලට තුන්වෙනි වීඩියෝ එකේ උකට කිව්වා. මම පන්තියක් කළා. රුපියල් 50000ක් මට ආව ආදායම. පැහැදිලි?
දැන් මට 50000 ආවම පැහැදිලි ඕකෙන් මගේ ටියුට්ස් වලටයි සමහරට පෝස්ටර් ගෙවුවා, කටවුට් ගෙවුවා, හැම්බිල් ගෙවුවා. ඒවට ගියා කියමුකෝ 40000 නේද නේ? ඉතිරුණා 10000. පැහැදිලි? එතකොට අන්න මං හම්බ කරන මුළු ප්‍රමාණය ඒක තමයි E. ඒක තමයි E කියන්නේ. මං හම්බ කරන මුළු ප්‍රමාණය දරුවෝ. හැබැයි මං වීදම් කළා 40000 මගේ ජොබ් එකට. මේ දිනම් නේද? IR කියන්නේ කෝෂයේ අභ්‍යන්තරයේදී හානි වෙන ශක්ති ප්‍රමාණය. මගේ වියදම වගේ. අපේ නෝනට වැදගත් වෙන්නේ මං ඉතුරු කරන් ගෙදරට ගේන ශල්‍යයෙන් විතරයි දරුවෝ. ඒ කියන්නේ මං කළ ප්‍රයෝජනවත් කාර්යය 10000යි. මේ දිනේ හරිද? ඒ උදාහරණයෙන් මතක තියාගන්න දරුවෝ. ඒක වාට ඉතා වැදගත් වෙනවා දරුවෝ. ගණන් හදනකොට මොකද ඇත්තම අපේ නෝන දන්නේ මං හම්බ කළා කියලා 10000යි. එයා දන්නේ 50000ක් හම්බ කළා කියලා. නේද නේ? මොකද මගේ වියදම වැඩි. එහෙම හිතන්න. හරි? දැන් එතකොට තිබුණ දැන් මේකෙන් නිකන් පැහැදිලි වාට මේ තියෙන මුළු කාර්යය. එයි මේ තියෙන වියදමයි ඉතුරු ප්‍රමාණය. වියදම ඉතුරු ප්‍රමාණය කියන්නේ මුළු ප්‍රමාණය. එහෙනම් දීගාභා කියන්නේ පරිපතයක් වටා ඒකක ධන ආරෝපණය ගමන් කරවන්න කල මුළු කාර්යය කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඔයා දෙවෙනි පිටුව ඒක නැවත බලයිකම බලාපොරොත්තු වෙන්න ඉන්නවා දරුවෝ. හරි? අපි මේ ගානට පුංචි අතිශය සරල ගානක් මම ඔයාලට හදනවා. හැබැයි මේ ගාන හදන හැටි දරුවෝනේ බලා ගන්න. මේකම තමයි ටික දියුණු වෙන්නේ. හරි? ඒක නිසා ඔයා ඉස්සරහ ගණන් වලදී වැඩේ අවුල් කරගන්න එපා. මේ බලන්න පොඩ්ඩක්. මේ කෝෂි දීගාභා 10ක් වෝල්ට්. ඒක අභ්‍යන්තර ප්‍රතිරෝධය අපිට දීලා නැහැ. ඒක සිම්පල් ආර. බාහිරව 2ක් ඕම් ප්‍රතිරෝධය මේ අග්‍ර දෙකට සම්බන්ධ කළාලු. එහෙම සම්බන්ධ කළාම මේක ඇත්තේ 6 වෝල්ට් විභව වෙනසක් ඇති වුණාලු. පැහැදිලිද කියන්නේ? ඇත්තේ මේ 6 වෝල්ට් කියන්නේ මෙන්න මෙයාද? මෙන්න මෙයා. දැන් මේ සමීකරණය ගත්තොත් මෙයා. ආරෝපණ වල මේ කෝෂයේ දැන් මෙවන් කෝෂික කළා තියෙනවා 10ක කාර්යයක්. ඊ තමයි 10. ඕකෙන් ඉතුරු වෙලා තියෙන්නේ ආරෝපණ වලට ඉතුරු වෙච්ච ශක්තිය දරුවෝ හරිද? ඒක තමයි මේ 6 කියලා කියන්නේ. මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධ නිසා අතුලේදී හානි වෙලා 4ක් වෝල්ට්. තේරුණාද කියන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධින්ද 4ක් වෝල්ට් හානි වෙලා මගේ පෝස්ටර් වීදම වගේ නේද නේ? ටියුට්ස් වීදම වගේ ඒක 4යි. හරි? දැන් අපි මේ වගේ අවස්ථාවකදී අපිට මේ සිම්පල් ධාර හොයන්න නම් කොහොමද අපිට මුලින්ම දුරු පරිපථයේ ධාරාව හොයාගන්න වෙනවා. ධාරාව හොයාගන්න අපි මෙහෙම කරමු. ඔන්න බලන්න මම මේ ධාරාව I කියලා මාක් කළා. හරි? එතකොට ධාරාව හොයන්න අපිට පුළුවන් මෙහෙම E සමාන මේ පරිපථයට මම කර්සර් දානවා E සමාන I simple R ධන I capital R කියලා මම ලියුවා. මේ බාහිර ප්‍රතිරෝධයනේ. දැන් මේක මම ගත්තා 10යි. මෙන්න කරන්ට් එක I. සිම්පල් R කියලා කියන්නේ අපි ඒක දන්නේ නැහැ. කැපිටල් R කියලා කියන්නේ කීයද? 2යි. ඒ නිසා චුට්ටක් බලන්න ධාරාව I සමාන 10 මේ 10 බෙදීම 2 ධන R කියලා මට ආවා. හරි? උන් ධාරාව හොයාගත්තා. දැන් නෝ ඔයාට මම සිස්ටම් දෙකක් දෙන්නම්. මේ සිම්පල් R හොයන්න. ඒකට අපි දැන් පාවිච්චි කරන්නේ 6 වෝල්ට්. හරිද? කොහොමද කියන්නේ? එකක් තමයි ඔයාට ඕනම් පුළුවන් මේ ප්‍රතිරෝධය තියෙනවානේ 2 වෝල්ට් පුළුවන් V සමාන IR පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දරුවෝ කෝෂෙට මේ බලන්නේ කෝෂෙට පුළුවන් VA ඍණ VB සමාන E ඍණ IR දාන්න. දැන් තුන්වෙනි වීඩියෝ එකේදී මේ වගේ විභවාන්තර සෙවීම මම ඔයාට හොඳට පැහැදිලි කළා. ඒක දැන් පාවිච්චි කරන්න. මම අර මුලින් කිව්වෙත් ඒකයි. ඔයා මෙතෙක් ඉගෙනගත්තු ලක්ෂණ මම ඔයාට විද්‍යුතයේදී පැහැදිලි කරන්න උගන්වනවා මේ. පාවිච්චි කරන්න උගන්වනවා. හරිද? ඔන්න බලන්න දැන් මේ දෙක සමාන්තරගතයි. ඒක ලක්ෂණය. සමාන්තරගත නම් විභව සමානයි. ඒ නිසා දෙකක් ඕම් කරලා විභවාන්තරේ 6යි. මම මෙතන දැම්මා 6. සමාන කළා. මෙන්න ධාරාව 10 බෙදීම 2 ධන R වරක් 2යි මේ ප්‍රතිරෝධය 2යි. පටතේ මත කියන්නේ. දරුවනේ සුළු කර ගන්නවට පුළුවන්. මේකම සුළු කරන්න අවශ්‍ය නැහැ. මේ විභවාන්තරේ සමාන කළා මෙහෙම. හැබැයි කෝෂයට දාන්න මේක අපි. නේද? මුද කෝෂයක් අතර විභවාන්තරය අපි හොයන්නේ මේ සම්බන්ධයෙන්. එතකොට මෙතෙන්ට දාන්න දරුවෝ ඔයා 6 වෝල්ට් කියන කෙනා සමාන කරන්න. කෝෂි දීගාභා 10. වෙන කරන්ට් එක මේක. නේද? මේ 10 බෙදීම 2 ධන සිම්පල් දාන්න. බලන්න හරිද කියලා.
වැඩි කරන ආපහු කෝෂ ප්‍රතිරෝධය සිම්පල් R කියන. සුරු කරගන්න. මේ ක්‍රම දෙකෙන්ම එක උත්තරේ. බලන්න චුට්ටක්. මම මේක ධාරාව හොයන්න ඕන කියලා ප්ලෑන් කළේ මොකද දන්නවද? මම කොහොමද දන්නවා? හරිද? 6 වෝල්ට් දුන්නම එක්ක V = IR හෝ මේක පාවිච්චි කරන්න ඕන කියලා මම දන්නවා. හරිද? එතකොට මේ සමීකරණේ I තියෙන බව මම කොහොමද දන්නවා? ඒකයි කලින් I හොයාගත්තේ. මේක දාලා. I හොයාගෙන ඊට පස්සේ මොකද මම කළේ? හරිද? I හොයාගෙන මොකද මම කළේ? හරිද? ප්‍රතිරෝධය නම් මෙහෙම දැම්මා, පෝෂණ මෙහෙම දැම්මා. දරුවෝ දැන් මේක සමාන්තරගතයි. එතකොට මෙතන සිට මෙතෙන් යන ආරෝපණ වල ශක්ති වෙනස 6ක් නම් ඒකම තමයි තියෙන්නත් ඕන. මෙතන සිට මෙතෙන් එනකොටත් ශක්ති වෙනස 6ක් නෙයි. මෙයා 6ක් පටවයි 6 වෝල්ට්ෙන් මෙයා 6ක් පටවයි බලන්න. මම මෙතන පොඩ්ඩක් ඕනම් භූගත කරන්න. එතන විභවයේ බිඳුවයි ඒ කියන්නේ මෙතෙන්දී ආරෝපණ වල ශක්තිය බිඳුවයි. හරිද? කෝෂේ 10ක් කාර්යයක් කරනවා. කරලා ආරෝපණ වලට 6ක් පටවනවා. පැහැදිලිද? දැන් ශූන්‍ය කම්පියක් ශක්තිය හානි වෙන්නේ නැහැ. මෙතන 6ක්. එහෙනම් මෙතෙන්දී ආය බිඳු වෙන්න මෙයා ඒ දීපු 6 නැති කරන්න ඕන. මෙයා 6ක් පැටවුවා, මෙයා 6ක් හානි කළා. තේරුණාද කියන්නේ? ඒකයි. මෙයාගේ වැඩිවීමක් 6යි. බලන්න මේ 6යි. ප්‍රතිරෝධයේ අඩුවීමක් 6යි. තේරුම් ගියද කියන්නේ? හදිසියෙවත් කෙනෙක් ඇහුවොත් කෝෂයේ කාර්යක්ෂමතාව කොච්චරද කියලා එහෙනම් මෙහෙම ලියන්න. කාර්යක්ෂමතාව සමානයි ප්‍රයෝජනවත් කාර්යය 6යි. කළ මුළු කාර්යය 10යි. වැඩි කාර්ය 100යි. පැහැදිලිද වගන්න නේ? මොන අපි පළවෙනි ගාන හදුවා. තව පාරක් චුට්ටක් මේ වීඩියෝ එක පොස්ට් කරලා ඒක හොඳට ස්ටඩි කරන්න. හොඳට බලන්න මොකද්ද කියන්නේ කියලා. පැහැදිලිද? හරි? දැන් කොහොමද පොස්ට් කළා තමයි වා දෙවෙනි ගාන හදන්නේ. හරි? අපි දරුවෝ දෙවෙනි ගාන හදමු. හරි? දෙවෙනි ගාන. දෙවෙනි ගාන මුලින්ම අහනවා මේ කෝෂයක දරුවෝ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වීමද අඩු වීමද කියලා සුදුසු. ඔයා ටක්කල් උත්තරේ කියයි. අර මතකද මම කලින් උදාහරණයක් කිව්වා 50000 කම්ම කළා 40000 පිටක් වුණා 10000 ඉතුරුනේ. මොකද කියන්නේ? මට වැදගත් වෙන්නේ වියදම අඩු වුණාමද වැඩි වුණාමද? නේද නේ? වියදම වැඩි වුණොත් අපරාධයක්. නේද නේ? ඇත්තෙන්ද කෝෂයේ සිම්පල් R ප්‍රතිරෝධය වැඩි වෙන වැඩේ තමයි දරුවෝ. හරිද? කෝෂය තුලදීම අභ්‍යන්තරයේදී ශක්ති හානිය වැඩි වෙනවා. එතකොට ආරෝපණ වලට ඉතිරි වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සිම්පල් R වැඩි වෙන එක හොඳ නැහැ. පැහැදිලිද කියන්නේ? සමහරට මතකද දන්නේ අපි හැදුවා 14 වෙනි පිටුවේ ගාන. ඒ ගානේ තනකාව මතකද? කෝෂයක් දෙපැත්තේ විභවාන්තරය හැවුවට පස්සේ ඒ කෝෂය ශක්තිය දෙන කෙනෙක් වුණා එයා ඍණාගයක් දෙන්නේ. විභවාන්තර ඍණාගයක් දෙන්නේ. ඒ ඍණාගයක් දෙන්න හේතුව තමයි අභ්‍යන්තරයේදී ලොකු ශක්තියක් හානි වෙලා. ලොකු ශක්තියක් හානි වෙනවා කියන වැඩක් නැහැ. අපි බිස්නස් එකක් කරනවා. රුපියල් 1000ට ගෙනාව බඩුවක් අපි විකුණනවා රුපියල් 800ට. තේරුමක් නැහැ නේද නේ? අන්න ඒ වගේ වැඩක්. මේ චුට්ටක් බලන්න මේක. මොන බලන්න. දැන් එහෙම අපි ගමු මේ කෝෂේ මෙන්න මේ බල්බ් එක පත්තු කරන්න උත්සාහ කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ බල්බ් එක පත්තු කර ගැනීම. එහෙම නේද කියන්නේ? බල්බ් එක පත්තු කරගත්තම අපිට ඇති. දැන් එතකොට මේ යන කරන්ට් එක නිසා මෙතන E සිම්පල් R තිබුණම බල්බ් එකට ලැබෙන්නේ මේ බලන්න මේ බල්බ් එකට ලැබෙන්නේ ඔයාගෙන් මම අහුවම ඊට VA ද VB ද කියලා මම හිතනවා මේ වීඩියෝ ටික හොඳට බලපුවම මේ ටක්කල කියයි බල්බ් එක ලැබෙන්නේ VA ද VB කියන අගය කියලා. මේක තමයි බල්බ් එකට ලැබෙන ශක්තිය. පැහැදිලි? දැන් එතකොට දරුවෝ මේක නම් ප්‍රයෝජනවත් කාර්යය. මේක තමයි බල්බ් එකට ලැබෙන්නේ. ඒක නම් ප්‍රයෝජනවත් කාර්යය. ඔයාලට හොඳට පැහැදිලි? මේ සිම්පල් R වැඩි වුණොත් මේ බලන්න මේ අඩු කිරීමත් එක්ක තේරුම් ගන්න මේක වැඩි වුණොත් මේක අඩු වෙනවා කියලා. හරිද නේ? ඒතර ඒක නිසා දරුවෝ කෝෂයක සිම්පල් R වැඩි වෙන එක සුදුසු නෑ දරුවෝ. ඒක හොඳ වැඩක් නෙමෙයි. සිම්පල් R අඩු වෙන්න ඕන. හරි? අපි උදාහරණ මෙන්න උදාහරණ මෙහෙම කියනවා. මේ කෝෂේ දීකාපා EU ප්‍රතිරෝධය බිඳුවයි අභ්‍යන්තර ප්‍රතිරෝධය. බාහිරව කැපිටල් R ප්‍රතිරෝධය සම්බන්ධ කළාලු. සම්බන්ධ කළාම ඇම්පියර් 10ක ධාරාව ගියාද? හරිද? ඉතින් අපි ඕකට පොඩි සමීකරණයක් ලියා ගමු. සාමාන්‍යයෙන් මම නම් දරුවෝ විතරම චුට්ටක් ධාරාව උක්ත කළ ලියනවා. ඔයාට ඒක තාම ප්‍රැක්ටිස් නැත්නම්
මෙහිම ලියමු. ඔන්න බලන්න කෝෂයේ E සමානයි. මෙන්න ධාරාව 10 වැඩි කිරීම ප්‍රතිරෝධය R. මේක අපි එක. මෙයා බිඳුවයි. මෙයා බිඳුවයි. අරනම් අපි කියනවා IR ධන I බිඳුව. I බිඳුව මෙයා. හරිද? ඒක වැඩක් නැහැ. දැන් අපිට කියනවා තවත් 4 ඕම් ප්‍රතිරෝධයක් සම්මත කළාම ධාරාව 8ක් ඇම්පියර් වුණා. ඔතන දරුවෝ චුට්ටි පොයින්ට් එකක් තියෙනවා. මම නැවත මගේ දරුවන්ට පෙන්වනවා දරුවෝ. විද්‍යුතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැටි. දැන් ඇත්තටම අර වත්තම මුලින් කිව්වේ විද්‍යුතයේ මෙතෙක් ඉගෙනගත්තු ලක්ෂණ තියෙනවා. මේවට පෙන්වන්නේ ඒ ලක්ෂණ පාවිච්චි කිරීම. ලක්ෂණ පාවිච්චි කිරීම තුලින් ඉදිරියේ ගණනුත් පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. විසඳන හැටි ඉගෙන ගන්න. හරි? ඒතර මට කියන්නේ මේ 4ක් වූ ප්‍රතිරෝධය මේ කැපිටල් R ට සම්බන්ධ කළ හැකි ක්‍රම තියෙනවා දරුවෝ දෙකක්. නේ? ඒ කියන්නේ මේ කැපිටල් R ට මේ 4ක් වූ ප්‍රතිරෝධය සම්බන්ධ කළ හැකි ක්‍රම තියෙනවා දෙකක්. එක්කෝ මේ R එක්ක සමාන්තරගතව. එක්කෝ මේ R එක්ක ශ්‍රේණිගතව අපිට සම්බන්ධ කරන්න පුළුවන් නේ. එහෙම නේද නේ? මට කියන්නේ නේද මෙයාත් එක්ක මේ 4ක් වුම් සම්බන්ධ කරලා තියෙන්නේ සමාන්තරගතවද ශ්‍රේණිගතවද? මොකද කියන්නේ ඒකවා? නේ? අත්‍තරම දරුවෝ සම්බන්ධකයෙන් ශ්‍රේණිගතව කියන එක පොයින්ට් වෙන්නේ මෙන්න මේ ඇම්පියර් 10 ඇම්පියර් 8ට අඩු වුණා කියන තැනින්. හරි? ඔයා දන්නවා සමාන්තරගතව ප්‍රතිරෝධ සමීකරණ සමග ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට දරුවෝ ධාරාව වැඩි වෙනවා. හැබැයි ශ්‍රේණිගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරද්දී සමග ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව අඩු වෙනවා. හරි? එහෙනම් ඇම්පියර් 10 ඇම්පියර් 8 දක්වා අඩු වුණා කියන්නේ මේක සම්බන්ධ කරලා තියුණු තීරුම් කරන ශ්‍රේණිගතව කියලා. දැක්කද? සමාන්තරගත නම් සමග ප්‍රතිරෝධය අඩු වේ ධාරාව වැඩි වේ. ශ්‍රේණිගත නම් සමග ප්‍රතිරෝධය වැඩි වේ ධාරාව අඩු වේ කියන පොයින්ට් එක පාවිච්චි කළා. දැන් ওই වගේ තැනක් ඉස්සරහට ආවත් ඔයා එහෙම පාවිච්චි කරනවා. හරිද දරුවෝ? එතකොට නම් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ තවත් චූටි පරිපත්‍යක් හදගන්න. මේ පොඩ්ඩක් මෙන්න කැපිටල් R. මේක 4ක් ඕම්. බලන්න හරිද කියලා? මෙන්න E. මෙන්න සිම්පල් R සමාන බිඳුවයි. හරිද? දැන් මේ කරන්ට් එක ඇම්පියර් 8යි. අපි නැවතත් මේකට දාමු. හරිද? කර්චොෆ් ගේ දෙවැනීමේ. ඒක කර්චොෆ් කී කියන ඉපා නිකන් මේක මෙහෙම ලියන්නේ E සමානයි. ඇම්පියර් 8 R ධන ඇම්පියර් 8 වැඩි කිරීම 4. පැහැදිලිද? તો මේ සමීකරණ දෙකක් ආවා. 1 2. බලන්න මේ 1 2 අතර E සමානයි. මේ පැත්තයි සමාන කරන්න ඔයාලට කැපිටල් R හම්බ වෙයි. හරි? සුළු කිරීමක් කරගන්න ඕන. තේරුණාද කියන්නේ? පාවිච්චි කළ ලක්ෂණය දැක්කනේ. ශ්‍රේණිගතව පැස්සුවොත් තමයි ධාරාව සමග ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව අඩු වෙන්නේ. අපි යමුටක් කළා තුන්වෙනි ගානට ෆෝස් කළා තුන්වෙනි ගාන හදලා ඉන්නේ. දරුවෝ අපි තුන්වෙනි ගාන හදන කලින් චුට්ටක් ඕගොල්ලන්ගේ 18 පිටුවේ තිබුණා ABC කියලා මම අර සමාන්තරගත කෝෂ සුළු කරන්න ඔයාට පොඩ්ඩක් පුරුදු කරන්න දාපු ගණන් තුනක්. මොකද ඒක එක තැනක දරුවෝ වැදගත් පොයින්ට් එකක් තියෙනවා. අන්නේ පොයින්ට් එක කියා දෙන්න ඕන නිසා මම නැවත චුට්ටක් දරුවෝ හරිද 18 පිටුවේ තියෙන ABC කොටස් තුන කරන්න අතිශය සරලයි නේ සරල ගණන් තුනක්. මේ බලන්න ඒකේ සිම්පල් A වල තිබුණේ මෙන්න මේ වගේ සමාන්තරගත කෝෂ තුනක් තිබුණා දරුවෝ 10යි 2යි 10යි 20යි 1යි 30යි 2යි කියලා සමාන්තරගත කෝෂ තුනක් තිබුණා. ඒකේ සමග කෝෂය අහනවා. පැහැදිලි කියන්නේ. ඔයාලට මතකද සමාන්තරගත කෝෂවල සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන්නේ හරි එක් ප්‍රතිරෝධ තියෙනවානේ කෝෂ පද්ධතියේ එක් ප්‍රතිරෝධ සමාන්තරගතවම සුළු කළාම ලැබෙන ප්‍රතිරෝධය පැහැදිලිද කියන්නේ. ඒක නිසා මම මේක ටක්කාලා හිතින් සුළු කරන්න. ඒ කියන්නේ මේ සමීකරණය මේ සමාන්තරගත සුළු කිරීම. දැන් මගේ පන්ති එන ළමයි දන්නවා සමාන්තරගත සුළු කරන්න මම කෙටි ක්‍රමයක් කිව්වා. අර සමාන ප්‍රතිරෝධ තිබ්බොත් එකක අගය ප්‍රතිරෝධ ගානින් බෙදෙනවා කියන එක නේද? සමක අගය සමානයි එකක අගය බෙදීම ප්‍රතිරෝධ ගාන කියන එක අපි ඒක පාවිච්චි කරමු නේද? එතකොට මෙහෙමනේ මේ බලන්නේ මෙතන තියෙනවා දෙකේව දෙකක් සමාන්තරගතයි කියන්නේ දෙක බෙදීම දෙක ඒවත් එකයි. ඊට පස්සේ එකයි සමාන්තරගතව සුළු කළාම එකේව දෙකක් කියන්නේ එක බෙදීම දෙකයි
මෙන්න මම මේ සමක ගෙඩියක් ගත්තා භාගයයි කියලා. පැහැදිලි? ඒ කියන්නේ මේ සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ දරු භාගයයි. දැන් අපි පාවිච්චි කරනවා මේ සම්බන්ධය. මේක පාවිච්චි කරනවා අපි දැන්. පැහැදිලි? හරිද? ඒ කියන්නේ E බෙදීම සමානයි මේක පාවිච්චි කරනවා. හරිද? තේරුම් ගන්න කියන්නේ. දැන් ඉතින් මේ ඉලක්ක ටික දාන්න. අනේ විලාස් ගන්න ඕනේ නේද? මෙතෙන්ට ලැබෙනවා මේ සමකාගය. සිම්පල් R භාගය මෙතෙන්ට දාන්න. භාගය මෙතෙන්ට දාන්න. E1 කියලා කියන්නේ 10 බෙදීම 2 දාන්න. 20 බෙදීම 1 දාන්න. 30 බෙදීම 2. හරි? සුළු කරගන්න. ඔයාට සිම් කැපිටල් E හම්බ වෙයි කොච්චරද කියලා. ඔන්න එක ගානක් හරි දරුවනේ. ඒක ලීසි. නේ? මේක තමයි චුට්ටි පොයින්ට් එකක් ඇතුව සිහියෙන් ඉන්න කියලා කියන්නේ. මොකද බලන්න මේ කෝෂ තුනම තියෙන්නේ මේ පැත්තට. හැබැයි මේක විතරක් දරුව තියෙනවා අනිත් පැත්තට. එතකොට මේ සමාන්තරගත සමීකරණ වල හරිද? අනිත් පැත්තට තිබ්බ කියලා අභ්‍යන්තර ප්‍රතිරෝධය අගය ඍණ වෙන්නේ නැහැ. ඔප්පු කිරීමේදී හොඳට බලන්න පොඩ්ඩක් මගේ දරුවෝ ටික. හරිද නේ? මේක ඍණ වෙන්නේ නැහැ දරුවෝ. හරිද? ඒක ඍණ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පරිදිම සමාන්තරගත සුළු කිරීමම තමයි. හරිද? හැබැයි විද්‍යුත්ගාමී හොයද්දී මෙන්න මෙතන අගය ස්ථිර වෙන්න ඕන. මේ බලන්නේ ඒක ඍණ වෙන්න ඕන මේ වගේ. හරිද? තින්ගද කියන්නේ බලන්න පොඩ්ඩක් යන සුළු කරමුනේ. මොන බලන්නේ 1 2 1 ප්‍රතිරෝධ ටික. මම දෙකේව දෙක සුළු කරා. දෙකේව දෙකක් කියලා කියන්නේ සමාන්තරගත සුළු කිරීම දෙක බෙදීම දෙක 1යි. දැන් ඒ 1යි මෙතනත් 1යි ඔක්කොම දරුව එකේ ඒව 3යි. එහෙනම් සමක ප්‍රතිරෝධයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ එක බෙදීම 3යි. හරි? මම හිතනවා මගේ පන්තියේ නොවන ළමයි මේ වීඩියෝ එක බලුවොත් ඒ සිස්ටම් එක ඔයා යන පන්තියේ කියා දීලා ඇති කියලා. හරිද? එක බෙදීම 3යි. හරිද? දැන් පාවිච්චි කරන මේ සමීකරණය. ඉතින් මෙහෙමයි. දැන් මට අවශ්‍ය වෙන්නේ මෙයා. සමක කෝෂී වීගාබා. සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි කලින් හොයාගත්තා මෙහෙමයි කියලා. සමානයි 5 බෙදීම 1 10 බෙදීම 2 හරිද 20 බෙදීම 2 අඩු කරන්න අනිත් පැත්තේ ඉන්න කෙනා 10 බෙදීම 1යි සුළු කරගන්න භාග සංඛ්‍යා සුළු කිරීම කියා දෙන්නේ මට මතක හැටියට පහේ ශිෂ්‍යත්ව කරන කාලේ දැන් ඔයා ලොකු ළමයි නේද ඒව කියා දෙන්න බෑ දරුවනේ මම කොහොමත් මගේ පන්තිවල සුළු කිරීම ගැන කියන්නේ නැහැ පොයින්ට් එක දෙන්නම් දරුවෝ තර්ක දෙන්නම් හරියට තර්ක කියා දෙන්නම් දරුවෝ වැඩි අල්ල ගන්න තේරුණාද කියන්නේ මේ දරුවෝ 10ට පිටු තිබිච්ච ගණන් තුනේ තුන්වෙනි ගාන C කොටස ඊටාවදගත් පොයින්ට් එකක් තියෙනවා ඔයා මතක තබා ගත යුතු පැහැදිලිද මම කියන්නේ සමාන්තරගත නම් බිඳුව සමානයි ශ්‍රේණිගත නම් එකම ධාරා අන්න ඒ වගේ පොයින්ට්ස් තියෙනවා වැදගත් හරි මේ වැදගත් පොයින්ට් එකක් දෙන්න යන්නේ හරි බලන්න මේ තියෙන්නේ C කොටස. බලන්න මේකේ තියෙන වෙනස්කම් මේ කෝෂ ඔක්කොම දරුවෝ සර්ව සමයි. සර්ව සම කෝෂ තියෙනවා සමාන්තරගතව. හරි? 10 3 හරි? අපිට අකලා සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගමු. ඉතින් මම කියන්නේ තුනේම තුනක් සමාන්තරගතයි කියන්නේ 3 බෙදීම 3 ඒවා 1යි ඕම්. සමක ප්‍රතිරෝධයේ අභ්‍යන්තරය 1යි ඕම්. හරිද? දැන් අපි ඒක දාමු මෙයාට. බලන්න සමක කෝෂී වීගාබා. මෙතන දාමු 1. හරි? 10 බෙදීම 3 10 බෙදීම 3 10 බෙදීම 3. ඒ වගේම 3. 10ව 3. බෙදුව 3ෙන් 10යි ගොඩ. පුළුවන් නම් නෝට් එකේ තරුවක් දාලා ලියා ගන්න. මෙන්න මේ වාක්‍යය සමාන්තරගතව දරුවෝ සමාන කෝෂ ලැබුවොත් සමාන්තරගතව සමාන කෝෂ ලැබුවොත් සමක කෝෂී වීගාබා වන්නේ එක් කෝෂයක වීගාබාම තමයි. හරි? ඔයාට විද්‍යුත් චුම්බක ප්‍රේරණය තව ඉස්සරහට දෙන පාඩම්. හරි? ඒක කරද්දි මේ ගාන නැවතෙනවා දරුවෝ. සමාන්තරගත කෝෂ එනවා සමානව. එතකොට හොය ඉන්න එපා සමක වීගාබා මේ සමීකරණ වලින්. එකක වීගාබා තමයි මුළු වීගාබා වෙන්නේ. සමක වීගාබා වෙන්නේ. හරිද? හරි? මොකද ඔන්න ඔය කොටස වැදගත් වුණා අපිට දරුවෝ මේ තුන්වෙනි ගාන හදද්දී. ඒක නිසා තමයි මම මේක ආයෙත් කලින් කියලා දුන්නේ. දරුවෝ පුළුවන් තරමක් දරුවෝ ප්‍රශ්න කරනකොට හරිද? පාවිච්චි කරන්න උගන්නන පොයින්ට්ස්.
සමාන්තරගතව සමාන කෝෂ තියෙනකොට සමක වීගාභා වන්නේ එකක වීගාභා කියන එක දර අතිශය වැදගත්. හරිද? දෙවෙනි කාරණේ මේ දහකට පිටුවේ නෝට් එකේ ගොඩක් මේ සමාන්තරගත කෝෂ ගැන මම තව විස්තර ලියනවා. මගේ ළමයි ඔක්කොම දැන් පරාවී කියලා මම බලාපොරොත්තු ඉන්නවා. කොහොමද දරුවෝ පැයක් යනකම් මගේ පන්ති ආපු ළමයි මම හිතන රටේ ප්‍රශ්නය නිරාවරණය වෙලා මාස 3ක්වත් යාවි රට යථා තත්ත්වයටපත් වෙන්න. විභාගෙ තියන්න. හරි? එතකොට අපිට පුළුවන් තරම් පේපර්ස් කරන්න. ඒකේ අපි පුළුවන් තරම් මේ ක්‍රම වලින් කවර් කරගන්න බලමු සිලබස් එක. කොහොමත් මම හිතන් ඉන්නේ ඕගොල්ලන්ට දරුවා වීඩියෝ ටික දාලා පෙන්නලා කොහොමත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය වගේ පාඩම් කීපයක් ඉවර කරගන්න. වෙන විකල්පයක් නැතිකම නිසා ඇත්තටම හරිය දුකයි දරුවෝ. මේ මම හොඳටම කියා දෙන පාඩම්. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ඔයගොල්ලෝ දන්නවා මගේ කොච්චර හොඳට මම කියා දෙනවද කියලා. නමුත් මේවත් මම හොඳට මට මේ ඇකට ෆිට පාඩම් ටික මගේ. නමුත් එතින්දී ඔයා මං ගාව හිටියේ නෑ. අනිත් එක දරුවෝ විද්‍යුත් ශ්‍රේෂ්ඨ කරාට පස්සේ මම ධාරා විද්‍යුතේ ගණන් හදන්නේ නෑ. මොකද හේතුව මම විද්‍යුතේ තීරි කිව්වම ළමයින්ට ගණන් පුළුවන් වෙන හින්දා. ඇත්තට තත්ත්වය මේකයි. මේ ප්‍රශ්නයක් වුණා අපිට කරන්න දෙයක් නැහැ නේද නේ? අපි එමු තුන්වෙනි ගානට. බලන්න පොඩ්ඩක් මේ තුන්වෙනි ගාන කියන්නේ මෙහෙමයි. සර්ව සමකෝෂ E බෙදීම ER එකට V ගාවා E අභ්‍යන්තර ප්‍රතිරෝධය R වෙන කෝෂ N ගානක් තිබ්බලු ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව තිබ්බම දරුවෝ සමක V ගාවා වන්නේ එක් V ගාවා වල බීජයි කියලා. මතකයි වටනේ? සමක ප්‍රතිරෝධය වෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ සුළු කිරීමම තමයි. එතකොට දැන් මේ එකක් E නම් ඒ වගේ ඒවා N ගානක් නම් එහෙනම් සමක V ගාවා වෙන්නේ NE. හරිද? NE. එකක අගය සිම්පල් නම් සමක ප්‍රතිරෝධය වෙන්නේ NR. පැහැදිලි? මේක සම්බන්ධ කරලාලු කැපිටල් R ප්‍රතිරෝධයකට. මගේ ළමයි දන්නවා ඉතින්. කෝෂ පද්ධතියේ ක්‍රියාව එහෙමම කරන තනි කෝෂේ සමක කෝෂෙනේ. එතකොට මට ඕන මේකෙන් මේ ගානේ මේ I1 කරන්ට් එක හොයන්න පුළුවන්. අපි මෙයාගේ හොයමු. එයා ලේසියි. මොකද ඒ දෙක ෂුවර් සමානයි. කෝෂ පද්ධතියේ වැඩේ එහෙමම කරાવી කවුද? සමක කෝෂේ. හරි? ආයි බලා ගන්න. මෙන්න සමාන්තරගතව තිබ්බලු ඒ කෝෂ ටික. දැන් පාවිච්චි කරන්න මේ පොයින්ට් එක. මොකද්ද? මේ එක කෝෂික වීගාපා E නම් එහෙනම් සමක කෝෂ වීගාපා E මයි. දැක්කද? නේ? එක කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R නම් නේද? ප්‍රතිරෝධ N ගානක් තිබ්බොත් සමක ප්‍රතිරෝධ R බෙදීමෙන්. නේ? එකක අගය බෙදුවා ප්‍රතිරෝධ ගානයි. එතකොට කරන්ට් එක I2 right තප්පරක් ඉන්න දැන් අපි I1 I2 ට මෙහිම සම්බන්ධයක් ගමු නේ මම මේකට දානවා කර්චොෆ්ගේ දෙවන නියමය බලන්න NE සමානයි මෙන්න මේ I1 වරක් කැපිටල් R ධන I1 වරක් NR මේක අපේ එක කියලා ගන්න. මම මේකටත් එක දැම්මොත් බලන්න E සමානයි නේද? I2 කැපිටල් R I2 R ධන නේද මේ බලන්න. I2 වරක් හරිද? R බෙදීම N මේක අපේ දෙක. අපි එකට එකතු කරමු. හරිද? මෙන්න EE කැපිල් N සමානයි. මම I1 පොදුයි කියලා ගන්නවා. කැපිටල් R ධන NR. මෙතන I2 පොදුයි කියලා ගන්නවා. බලන්න R ධන මෙතන එනවා R බෙදීම N. I2 පොදුයි කියලා ගත්තා I1 පොදුයි කියලා ගත්තා සමීකරණ බෙදුවා. පැහැදිලි? පොදු ගුණාකාරය ගන්න. මෙතන NR එකක් එනවා. NR එකක් එනවා. හරි? ගත්තට පස්සේ AN බෙදීම N එක උඩට ගියාම AN මේනු කැපෙනවා දරුවෝ. හරිද? එතකොට ලැබෙන්නේ I1 බෙදීම I2 සමානයි. දැන් මේ පාර්ට් එක උක්ත කරන්න මේක මෙහාට ගේන්න. එතන NR ධන R කියන්නේ
NR ධන R මෙතන එනවා N simple R ධන capital R කියලා. මේකට අර උත්තරේ වෙන්න ඕන. හරි? ධාරා අතර අනුපාතය. දැන් ඔයාලට කියනවා මේ ධාරා දෙක සමාන නම් capital R හා simple R අතර සම්බන්ධයක් කියන්න. તો ධාරා දෙක සමාන නම් මෙතන අනුපාතය 1යි. කියන්න ඕනේ නැහැ. දැන් දාගන්න මෙතෙන්ට 1. හරිද? ඔන්න මේක හරියට ලිව්වා. ඊට පස්සේ 1 දාගන්න. මේක මෙහාට ගේන්න. ඔයා capital R උත්ත කරන්න. ලැබෙයි දරුවෝ ඔයාට මේක මෙහෙමයි කියලා. හරිද? සුළු කරන්න පුළුවන් තරම් ඔයා තව විභාගෙට මාස 4ක් 5ක් තියෙනද නේද නේ? රයිට් හරිද? දැන් මතකයි වාට හොඳේ සමාන්තරගතව සමාන කෝෂ තිබුණොත් සමක වීගාභා වන්නේ එකක වීගාභාමයි. අපි යමුටක් දාලා 4 වෙනි ගානට මේක ෆෝස් කරලා හොඳ ළමෙක් වගේ ඔයා 4 වෙනි ගාන හදන්න. හදලා වීඩියෝ එක බලන්න. හරි? 4 වෙනි ගානට යමු දරුවෝ. ගාන කියන්නේ E1 R1 කියලා කෝෂයක් තිබ්බලු. ඒකට ඒ පැත්තටම ධාරාව යන පරිදි E2 R2 කෝෂයක් තියෙනකොට ඒවා කැපිටල් R ට සම්බන්ධ කරාම ඇම්පියර් 10ක කරන්ට් එකක් ගියාද? පැහැදිලිද? නේද? දැන් ඊට පස්සේ කියනවා මේ කෝෂය අග්‍රමාරු කරාලු එක කෝෂයක. ඒතර සමහරක් වෙලාවට හදලා බලන්න මේ හදන ක්‍රමෙට මේ අනිත් එකේ අග්‍රමාරුනොත් එන උත්තර දෙකක් ඇති. ඒ කියන්නේ I1 අපි අහන්නේ E1 විදිහම E2 අනුපාතය අහන්නේ. E1 විදිහම E2 අනුපාත දෙකක් එන්න පුළුවන්. මම එකක් එන විදිහ හදන්නම්. ඔයා අනිත් එක හදලා ගන්න. හරි? බොහොම ලේසියෙන් දාන දරුවෝ මේ පරිපතන කර්චොප් කියන්නේ. සිග්මා E සමාන සිග්මා I R දාන. එතකොට බලන්න මේ දැන් අපි යන්නේ මේ අතට නම් මේ දෙකේම වීගාභා එකතු වෙනවා. E1 ධන E2 කියලා. සමානයි. ඇම්පියර් 10 කරන්ට් එක මෙතන කැපිටල් R ධන සිම්පල් R1 ධන සිම්පල් R2 මේක අපේ පළවෙනි සම්බන්ධය. හරිද? මේක අපේ පළවෙනි සම්බන්ධය. අපි ආයතන දාමු මෙයාට කර්චොප් කියීම දාමු. මම මේ පැත්තට යද්දි මේක ධන නම් මේක ඍණ. නේද? දැන් මෙහෙම ඉන්නේ E1 ඍණ E2 සමානයි. කරන්ට් එක ඇම්පියර් 6යි. හරිද? දැන් ප්‍රතිරෝධය එකතු කරන්නේ ඉස්සෙල්ලා වගේම R ධන R1 ධන R2 මේක අපේ දෙක. දරුවෝ ඇත්තටම දැන් මේ කෝෂය අනිත් පැත්ත හරුණා කියන්නේ ඒකේ ප්‍රතිරෝධය ඍණ වෙන්නේ නැහැ. ඒක ධනම තමයි. නේද කියන්නේ? ඒ නිසා දැන් අපිට පුළුවන් මේක බෙදන්න. බෙදුවා මේ මුළු පාර්ට් එකයි මේ මුළු පාර්ට් එකයි ටක් කාලා කැපෙනවා. ලැබෙන්නේ මේක එකක් වාට. බලන්න E1 ධන E2 බෙදන්න E1 ඍණ E2 ගේ සමානයි 10 බෙදීම 6යි. ඉතින් එහා සුළු කිරීම වාගති වැඩක්. අර තව උත්තරයක් එන්න පුළුවන්ද කියලා බලන්න E2 ඍණ E1 ආවොත්. ඒ කියන්නේ මෙයා මෙහෙම තියාගෙන මෙයා නම් කළොත් තව උත්තරයක් එනම නේද කියලා පොඩ්ඩක් බලන්න සුළු කරලා ඔයා. හරි? මේ දරු අපේ 4 වෙනි ගාන. අපි 5 වෙනි ගානට යමු. බලන්න මේ 5 වෙනි ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? E1 හා E2 තියෙන කෝෂ දෙකක් තිබ්බලු. ඒවයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයන් සිම්පල් R පැකින් තියෙනවා. ගානකරුව හොඳට කියවන්න. ඒ ගානේ කියනවා කෝෂවල ධන අග්‍ර දෙක සිම්පල් R ප්‍රතිරෝධයකින් සම්බන්ධ කරලා. ඒ කියන්නේ මේ කම්බියේ ප්‍රතිරෝධය සිම්පල් R. කෝෂවල ඍණ අග්‍ර දෙක මේ බලන්න ආයි සම්බන්ධ කරනවලු සිම්පල් R වලින්. හරි? තේරුම් ගන්න. එහෙම සම්බන්ධ කළාම මෙතනයි විභව බැස්මවල් සමාන වුණාලු. මේ මම කියලුවේ V1 සමාන V2 වුණා. මේක හරහා විභව බැස්මයි මේක හරහා විභව බැස්ම සමාන වුණා. ඔයාලට මතකනේ කෝෂික අපි විභව බැස්ම හොයන්නේ මේ සමීකරණ වලින්. E ධනපෝලින IR දාලා. හරිද? එහෙම සමාන වෙන්න නම් මෙන්න මේ දෙකේ V ගාබා සමානව පෙන්නන්න. හරිද? චුර පාට ගාලා නේ. අපි මේකට දාමු එකපාරක් මේ ධාරාව හොයා ගන්න. මොකද දැන් අවසානයේ මේ දෙක සමාන කරන්න නම් මට I එකයි සම I මුලින් හොයා ගන්න ඕන. I මුලින් හොයන්න කර්චොප් දාමු. මෙන්න මෙහෙම මේ E1 ඍණ E2 සමානයි මේ අතට යද්දි. හරිද?
හරි අපි මේ අතට යද්දි E2 ඍණ E1 කියලා ගමු. මේක ධන මේක ඍණ සමාන කරන්න කරන්ට් එක I වරක් හොඳට බලන්න ප්‍රතිරෝධ R ධන R ධන R ධන R ඔක්කොම හතරක් R ධන මෙහෙම හොඳයි. ඒකෙන් ධාරාව I සමානයි E2 ඍණ E1 බෙදීම හතරක් R නේදනේ? දැන් එතකොට මම මේ කොටට ලියුවොත් ලියන්න ඕන කරන්ට් එක මෙහෙම යන හින්දා VA ට VB සමානයි E ධන IR. මෙයාට ලියුවොත් මෙහෙම යනවා කියලා එහෙනම් VA ට VB සමානයි E ඍණ IR. ඒ නිසා මම මෙහෙම එකපාරට ලියන්න. ඔන්න E2 හරහා විභවාන්තරය ගන්නවා. E2 හරහා විභවාන්තරය සමානයි එයාගේ V ගාවා. හරි? එයාගේ V ගාවා ඍණ අයි කරන්ට් එක මෙහෙම යනවා නම් ඒක ඍණ වෙන්න ඕන. අයිට දාන්න මේක. මේ E2 ඍණ E1 දෙකීම හතරක් ආ. අයිට වැඩි කළා ප්‍රතිරෝධය සමාන කරන්න. E1 හරහා ඒකට මම දාන්නේ E ධන IR. එතකොට E1 ධන නේද? මෙන්න කරන්ට් එක E2 ඍණ E1 දෙකීම හතරක් R වරක් සිම්පල් R. පැහැදිලිද කියන්නේ? පැහැදිලි. එතකොට මේක පොඩ්ඩක් සුදු කරගන්න හංසි වෙලා මේ සිම්පල් R කැපේ. සිම්පල් R කැපේ. නේද නේ? ඔයා මේ E1 මෙහාට ගෙන්න. එතකොට E2 ඍණ E1 පාර්ට් එකක් එහි එනවා. මේක මෙහාට ගෙන්න. හරිද? සුළු කළ චුට්ටපත් වට උත්තරේ එවි. පැහැදිලි? අපි යමු 6 වෙනි ගානට. හරි? අපි දරුවෝ 6 වෙනි ගාන බලමු. හරි? දැන් මේ ගාන කියන්නේ මෙහෙම එකක්. විද්‍යුත්ගාමක බලයේ E වෙන ඒක අභ්‍යන්තර ප්‍රතිරෝධය දෙකක් වෙන කෝෂයක් තිබ්බලු. පැහැදිලි? හරිද? එතකොට මේ කෝෂෙට සමාන්තරකටව සම්බන්ධ කරනකොට දරුවෝ එකකගේ 10ක් වන ප්‍රතිරෝධයේ 10ක් වන බල්බ N ගානක්. බල්බ N ගානක්. පැහැදිලි? හරිද? මට වට පොඩි වැඩක් දරුවෝ කියන්න ඕනේ ඉස්සෙල්ලාම. මේක චුට්ටක් ඔයගොල්ලෝ නෝට් කරගන්න, ලියා ගන්න. හරි? ප්‍රතිරෝධයක් කියන්නේ මොකද්ද? ඒතර ප්‍රතිරෝධයක් කියලා කියන්නේ ඔයා හිතන්න එපා කම්බි කෑල්ලක්මයි කියලා. එහෙම නැත්නම් කරන්ට් එකට දක්වන බාධාවක්මයි කියලා හිතන්න එපා. ඒතර සියලු විදුලි උපකරණ ප්‍රතිරෝධය. දැන් මේ වයර් එක ප්‍රතිරෝධයක්. මේ මයික් එක ප්‍රතිරෝධයක්. ඕගොල්ලන්ගේ ඉතින් තියෙන බල්බ් එක ප්‍රතිරෝධයක්. අයන් එක, හීටර් එක, ෆ්‍රිජ් එක, ටීවී එක ඒ සියල්ලතර ප්‍රතිරෝධය. පැහැදිලිද? අන්නේ සියලුම ප්‍රතිරෝධ තමයි ඔයාට මේ සංකේත කරලා තියෙන්නේ මෙහෙම දාලා. හරි? එතකොට දරුවෝ දැන් ඔයා මෙහෙම කරනකොට 10ක් ඕම් ප්‍රතිරෝධයක් තියෙන බල්බ් එකක් තිබුණා. අයන් එකක් තිබුණා. හීට් එකක් තිබුණා. ඔයාලට පැහැදිලිද කියන්නේ? දැන් ළමයි කලබල වෙයි ගානේදී. අපි ප්‍රතිරෝධ නම් දන්නවා. හරිද? අයන් එකයි හීට් එකයි තිබ්බම හදන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එහෙම බය වෙලා නැහැ. නෑ හිතන්න. ඒවත් දරුවෝ බය වෙන්න එපා. ඒවත් සාමාන්‍ය පරිදිම දරුවෝ හරිද? ප්‍රතිරෝධම තමයි. එතකොට වාට ප්‍රතිරෝධ කියන මම සුළු කරලා තියෙන්නේ ඕනම විදුලි උපකරණයක් තිබුණම සුළු කරන ක්‍රමය. ඒක නෑ සැකයක් තියාගන්න එපා. හරි? දැන් එතකොට මම මේ ගාන හදන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ N ගාන තනි ප්‍රතිරෝධයකට මුලින් සුළු කරගමු. හරි? මේ බලන්න කෝෂි V ගාපා E. ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 2යි. එතකොට ප්‍රතිරෝධ N ගානක් තියෙන හින්දා සමගගේ වෙන්නේ මම කලේ එකකගේ විදුම N ගානේ. සමාන්තරගත සුළු කිරීම. සමාන්තරගත ප්‍රතිරෝධ සුළු කිරීමම තමයි. හරිද? මේ බලන්න මේකේ V ගාපා E නම් මෙතන විභවාන්තරේ මේ දෙපැත්තේ විභවාන්තරේ E බෙදීම 2යි. දරුවෝ ඇත්තටම දැන් තියෙන්නේ පළවෙනි ගාන. අපේ පළවෙනි ගානම තමයි දැන් තියෙන්නේ. ඔයා මුලින්ම ධාරාව හොයාගන්න. ධාරාව හොයාගෙන ප්‍රතිරෝධයට දාන්න V සමානයි IR. පැහැදිලිද? එච්චර එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ මොන බලන්න මේ ධාරාව I කියන එක නා මේ ධාරාව දරුවෝ I කියන එක නා සමාන වෙනවා. මම ලියුවා කෝෂි V ගාපා E බෙදීම. ප්‍රතිරෝධයේ 2 ධන මේ ටික 10 බෙදීම N කියලා. අද දෙක කියන්නේ හරිද? විද්‍යුත්ගාමක බලයෙන් විද්‍යුත් ප්‍රතිරෝධ වලින් ලැබුණ ධාරාව. පැහැදිලි වාට. හරි? ඊට පස්සේ මම දානවා මේ 10 බෙදීම N ප්‍රතිරෝධයට V සමානයි IR. එතන V කියන්නේ කීයද? E බෙදීම 2 සමානයි. කරන්ට් එක වෙන්නේ මොකක්ද? මෙන්න මේ E බෙදීම 2 ධන 10 බෙදීම N
වැඩි කරන්න හරිද ප්‍රතිරෝධය දරුවෝ 10 බෙදීම ඉංගින්මයි මේ ඉතින් මේ අපිට ගාන කියනවනේ විභවාන්තරයේ E බෙදීම දෙක වුණා කියලා ඒක සමාන කරන්න මෙන්න කරන්ට් එක වරක් හරිද ප්‍රතිරෝධය 10 බෙදීමෙන් ඊට E කැපෙනවා වට පේනවා මේ ප්‍රකාශ ඉතුරුලා තියෙන්නේ උදන්න පදයක් හැටියට n විතරයි වට n හොයාගන්න පුළුවන් තේරුණාද කියන්නේ මේ ගානේ අර දීප පොයින්ට් එක වැදගත් දරුවෝ චුට්ටි පොයින්ට් එකක් ප්‍රතිරෝධයක් කියලා කිව්වම බල්බ් එකක් ෆ්‍රිජ් එකක් අයන් එකක් ටීවී එකක් ඕන එකක් හොඳේ ඒ ඕනම උපකරණයක් තමයි අපි ප්‍රතිරෝධයක් කියලා සංකේත කරන්නේ කියලා මතක තියාගන්න පැහැදිලිද නේ අපි අමුතුවෙන් ට්‍රික් එකේ තියෙන දරුවෝ ඊට පස්සේ හත්වෙනි ගානට මේ ගානේදී හරි ඔයාට මතක් වෙන්න ඕන චුට්ටක් ශ්‍රේණිගත කෝෂ සුළු කිරීම මේ ගානේදී ඔයාට මතකද කෝෂ මෙන්න මේ වගේ ශ්‍රේණිගතව තිබ්බම ඒකේ සමක වීගාභාව උනේ කෝෂ පද්ධතියේ සමක වීගාභාව උනේ එක් එක් කෝෂවල වීගාභාව වන්ගේ බීජයි කියලා නුනේ E1 E2 E3 මෙයා මාරු වෙලා නිසා ඍණ වුණා. සමක ප්‍රතිරෝධය උනේ එක් එක් ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සුළු කළාම ලැබෙන ප්‍රතිරෝධෙම තමයි ලැබෙන්නේ. හරි? තේරුම් ගන්න. හරි? ගානේ වට මෙන්න මෙහෙම කියනවා. ඔයාලට මතකද අපේ ෆස්ට් වීඩියෝ එකේ මම පැහැදිලි කළා බැටරියේ කෝෂයේ වෙනස. කෝෂයක් කියන්නේ එක්සෙල් එකක්. හැබැයි කෝෂ කිහිපයක් බැටරියක්. හරියට කියනවා නම් දැන් ඔයා කඩින් ගිහිල්ලා මිලදී ගන්න මෙන්න මේ වගේ පෙන්ටෝච් බැටරිය කිව්වොත් වැරදි. එක සෙල් එකක්. එක බියලි කෝෂ දරුවෝ. පැහැදිලි කියන්නේ. එක ඩ්‍රයි සෙල් එක දරුවෝ. ඒකට දුන්න බැටරිය කියලා කිව්වොත් වැරදි දරුවෝ. මොකද එකක් විතරක් දරුවෝ කෝෂයක්. හැබැයි කාර් බැටරිය කියන වචනේ හරි. කාර් බැටරිය කියලා කියන්නේ දරුවෝ කෝෂ කිහිපයක්. පොඩ්ඩක් හොඳට බලන්න. ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා නම් කාර් එකක් හරි ඒකේ කාර්යයක් හරි වාහනයක් තිබ්බ බලන්න ඒක බලන්න මේ වගේ නොක්ස් තියෙනවා කීපයක් ටර්මිනස් දෙක වෙනම තියෙනවා ධන අග්‍රේ තියෙන අග්‍රය ෂෙල් තියෙනවා මේ හැම එකම කෝෂයක් මේ කෝෂ 1 2 3 4 5 6ක් තියෙනවා අන්න කෝෂ පද්ධතියක් තමයි දරුවෝ බැටරියක් කියලා කියන්නේ තේරුම් ගන්න කියන්නේ දැන් මේ අපිට මේ ගාන කියනවා මෙන්න මෙහෙම දෙයක් කෝෂ 12ක සමාන කෝෂ 12ක බැටරියක් තිබ්බලු නේ මෙතන කෝෂ 6යි වගේ කෝෂ 12ක බැටරියක් තිබ්බලු හරි හැම කෝෂයක්ම සර්ව සමයි හැබැයි කෝෂ 12න් n ගාන මාරු වෙලා පැහැදිලිද ඔයාලට මතකයි මාරු වුණොත් වීගාපා වින වෙන්න ඕන කියලා හරිද හොඳේ ඔයාලට ඒක මතකයි වීගාපා වින වෙන්න ඕන කියලා මතකයි එතකොට දරුවෝ හරිද මේ තියෙන කෝෂ 12 බැටරිය මේ තියෙන කෝෂ 12 බැටරිය හරි මේ බැටරියේ n ගාන මාරු වුණා නම් මට කියන්නේ 12කින් n මාරු වුණා කියන්නේ මාරු නොවි තියෙන්නේ 12 දින n ගානක් නේද නේ එතකොට 12 දින n ගාන එකතු වෙන්න ඕන මේ එකතු වෙන්න ඕන මේ තියෙන්නේ 12 දින n ගාන එකතු වෙන්න ඕන පැහැදිලිද ඊට පස්සේ n ගාන මාරු වුණානේ ඒක අඩු වෙන්න ඕන පැහැදිලිද හොඳට ඒක නිසා මේම ඇන්දේ කෝෂ 12 බැටරියේ සමක කෝෂේ සමකය හරිද එතන ඒකේ වීගාභාව වෙන්නේ 12 දින n වරක් e දින n මේක අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙන්නේ 12යි ඇයි අභ්‍යන්තර ප්‍රතිරෝධ අපි මේක පුරුදු කරනවා ගානේ තව කියනවා ඒ වගේම දරුවෝ කෝෂ දෙකේ බැටරියක් තිබ්බලු. ඒතර කෝෂ දෙකයි නම් එයාගේ වීගාභාව දෙකයි තියෙන්නේ. එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ දෙකයි යාගේ. මෙන්න මේ බැටරි දෙක ඈසුවම කැපිටල් දාන්න. 3ක් ඇම්පියර් ධාරාවක් කියන්නේ. මේකට වාගේ නිකම් දාන්නකො සමීකරණ මේකට ලැබෙන්නේ මෙන්නේ කර්චොෆ් දෙවන නියමේ මෙහෙම දැම්මොත් ඉතින් මේ පළවෙනි වීගාභාව 12 ඍණ n වරක් e හරිද ඍණ n e මේ වීගාභාව ධන දෙකක් e සමාන මේක ගන්න මේක මේ සිග්මා e සමානයි කරන්ට් එක ඇම්පියර් 3 වරක් ප්‍රතිරෝධ එකතු කරන්න
12යි R ධන 2යි R ධන කැපිටල් R මේක අපේ එක. හරි මේක අපේ එක උදේ දරුවෝ. දැන් කියනවා මේ කෝෂයේ අප්‍රමාණු කළාලු. එතකොට කරන්ට් එක ඇම්පියර් දෙකට බැස්සලු. දැන් R ගන්න මේකට කර්චොෆ්ගේ දෙවන නියමය. මෙන්න මේකනේ බලන්න 12 ඍණ in වරක් E හරිද? ඍණ in E මේක මාරුණා කියන්නේ මෙතන ඍණ 2යි E මාරුණා සමානයි ඇම්පියර් කරන්ට් එක දෙක වරක් ප්‍රතිරෝධ එකතු කරන්න 12යි R ධන බලන්න 2යි R ධන කැපිටල් R මේක දෙක. හොඳ ළමෙක් වගේ 1යි 2යි බෙදන්න. පැහැදිලි? 1යි 2යි බෙදුවම මේ ටික හොඳට එක සමානයි. R මේ කැපෙනවා. මේ හැම පදයකම E පොදුයි. බෙදුවම එකක් කැපෙනවා. සුළු කරගන්න. n හම්බ වෙයි. මට මතක n ට එන්නේ 12ද කොහෙද? හරිද? ඔයා හදලා බලන්න. සුළු කළාම නෑ මට මතක නෑ ඉන්න ළඟේ දරුවෝ. සුළු කරගන්න. ඉලක්කම් පාඩම් කරන්න අවශ්‍ය නැහැ කොහොමද? මේක බෙදන්න E කැපේ ඔයාට උත්තරේ හම්බ වෙයි. හරි? අන්න අපි 7 වෙනි ගාන හදුවා. පැහැදිලි? 7 වෙනි ගානේ පොයින්ට් එක උනේ මොකද්ද කියන්නේ? කෝෂයේ බැටරියේ වෙනස. කෝෂයක් කියන්නේ එක සෙල් එකක්, බැටරියක් කියන්නේ සෙල් කීපයක්. හරි? බැටරිය කියලා කිව්වොත් කෝෂ පද්ධතියක් කියලා මතක තියා ගන්න දරුවෝ. ඊට පස්සේ මේ පරම තීවි පාර්ට් එකක් තමයි මතක ඇඳන්නේ. හරිනේ? අපි ආයෙමු 8 වෙනි ගාන. දරුවෝ මේ හැම ගානකම චුටි පොයින්ට්ස් තියෙනවා. ඒ පොයින්ට්ස් එකතු කරගන්න. අපි 8 වෙනි ගානට. මේ ගානක් දරුවෝ ඔයාට චුට්ටි පොයින්ට් එකක් දෙන තැන. මේ ගාන කියන්නේ මෙහෙම එකක්. මේ බලන්න. V/10යි ප්‍රතිරෝධය දෙකක් වන කෝෂයක් තිබ්බලු. V/8යි ප්‍රතිරෝධය දෙකක් වන කෝෂයක් තිබ්බලු. මේ කෝෂ දෙකේ ධනපත්‍ර දෙකක් ඕම් වලින් පාස් කරනවා. ඒ කියන්නේ කම්බියක් තිබ්බලු. මේ මුළු කම්බිය දෙකක් ඕම්. ඒ කම්බියෙන් තමයි ධන අග්‍ර දෙක එකට පාස් කරන්නේ. මේ කෝෂයේ ඍණ අග්‍ර දෙක 3ක් ඕම් වලින් පාස් කරනවලු. පැහැදිලිද වටනේ? දැන් අපි අහනවා හරිද? එහෙම පැසුවම මෙන්න මේකෙන් මැද එර්ත් කළාම මේකේ මැද විභවය කොච්චරද කියලා අහනවා. මේකේ මැද එර්ත් කළාම මෙතන විභවය කොච්චරද කියලා අහනවා. දැන් ළමයින්ට මේක චුටි ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නේ මොකක්ද නේද? අපි සාමාන්‍යයෙන් ප්‍රතිරෝධයක් අඳින්නේ මෙහෙමනේ. එතකොට මෙතන එර්ත් කළා කියන්නේ කොහොමද කන්නේ? හරියට කොහොමද දන්නේ කියලා. නේ? හොඳට අහගන්න. මේ දෙකක් ඕම් කියන ප්‍රතිරෝධය දරුවෝ මේ කම්බියේ මෙතන ගුලි වෙලා තියෙන අගයක් නෙවෙයි. හරි? તો දෙකක් ඕම් කියන්නේ මෙතන සිට මේ දක්වාම තියෙන මුළු ප්‍රතිරෝධය. හරිද? මේ ගානේ පොයින්ට් එක ගන්න එකයි. කම්බියක් පුරා තියෙන ප්‍රතිරෝධයක් තමයි එකක් ඕම් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතනින් පටන් ගත්තා මේ දක්වාම තියෙන්නේ දෙකක් ඕම් නිසා හරිද? අපි ඒක එක තැනක විතරක් මෙහෙම දාලා සංකේත කරනවා. හරිද? දැන් එහෙම නැත්නම් නේද? ඔයාට හැමදාම ප්‍රතිරෝධයේ තියෙන බව පෙන්වන්න වුණොත් ඔයාට පරිපත අඳින්නේ මුද්දන අඳිනවා කියන්නේ. මෙහෙමනේ. නේද? පරිපතය අඳින්නේ මුද්දන අඳිනවා. කල්පනා කරලා ඒ හැමදාම ප්‍රතිරෝධනේ. මේ ඔක්කොම දෙකයි ඕම්. ඒ දෙකයි ඕම් කියලා කියන්නේ හරිද? මෙතනින් ළඟට මෙතෙන්ටම දෙකක් ඕම්. හරිද? එතකොට මේ ඔක්කොම ටික දෙකක් ඕම් කියන්නේ ශ්‍රේණිගත එකතු කළාමනේ. එහෙනම් හරි මැද ප්‍රතිරෝධය ගත්තොත් මේ ටිකේ විතරක් ගත්තොත් එකයි ඕම්. මේක එකයි ඕම්, මේක එකයි ඕම්, ඔක්කොම ටික දෙකයි ඕම්. පැහැදිලිද ඔයාලට? මම කියන්නේ ඔයාට අවශ්‍ය නම් දෙකක් ඕම් තියෙන ප්‍රතිරෝධය දෙකට කඩලා ලියන්න. මෙන්න මේ වගේ බලා ගන්න ඕනේ. බලන්න. මෙන්න කෝෂය. මම මේ දෙකක් ඕම් මෙහෙම කැඩුවා. මෙහෙම කැඩුවා. බලන්න. මේ තුනක් ඕම් මම මෙහෙම කැඩුවා. මේ තියෙන බලන්නේ දෙකක් ඕම්, එකක් ඕම්, එකක් ඕම් කියලා කැඩුවා.
3 1.5 ඕම් 1.5 ඕම් කියලා හැදුවා. පැහැදිලිද වාට? මේ කෝෂේ 10යි වෝල්ට්. මෙයා 2යි ඕම්. මෙයා 8යි වෝල්ට්. මෙයා 2යි ඕම්. මෙතන එර්ත් කළා. හරි? පැහැදිලිද වාට? දැන් මෙතන විභවය අහනවා. දැන් වැඩි දෙයිසි. ඒතර ප්‍රතිරෝධයක් කියලා කියන්නේ කම්බියක එක තැනක විතරක් තියෙන ප්‍රතිරෝධයක් නෙමෙයි දරුවෝ. මුළු කම්බිය පුරාම තියෙන ප්‍රතිරෝධය එක තැනකට ගුලි කරලා දෙනවා. ඒ නිසා අවශ්‍ය වුණොත් මේ වගේ දෙකට හදලා ලියන්න. හරිද? මට කියන්න ඔයාලට මතකයි අපි හදපු 14 වෙනි පිටුවේ ගාන. ඒ ගාන වලට මතකද කියන්න දරුවෝ? හරිද? කොතනකවත් මම පැහැදිලි කළා යම් තැනක් භූගත කළා කියන්නේ එතනින් ධාරාවක් පොළොවට යන්නේ නැහැ. හැබැයි එතන විභවයේ බිඳුවක් වෙන එක විතරයි වෙන්නේ. නේද නේ? දැන් යම් තැනක විභවය හොයන්න නම් තව තැනක විභවය දැනගෙන ඉන්න ඕන. මොකද නැත්තම් ලැබෙන්නේ විභව අන්තරේ. හොඳට බලන්න අපි 14 වෙනි ගාන 3 වෙනි වීඩියෝ එකේ අන්තිම හරියක පැහැදිලි කරනවා. හරිද? ඉතින් වැඩක් කරනවටක් ගාලා මේකට දාන්න කර්චොෆ්. දාලා ධාරාව මුලින් හොයාගන්න. මෙන්න මේ වගේ. හොඳයි? ඔයා හොයාගන්න. මම පොඩ්ඩක් මේක මෙතනින් ලියන්න. හොඳයි? සිග්මා E සමාන සිග්මා I R ලියුවා. මේ කෝෂේ දාන මේක ඍණ 10 ඍණ 8 සමාන කරන්න. හරිද? කරන්ට් එක I. ප්‍රතිරෝධ බලන්න. මේ 2යි 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 3යි 2යි 2යි 4යි 2යි 6යි 6යි 3යි 9යි. මේ මාන. මෙතන 2යි. 2 බෙදීම 9යි ඇම්පියර් කරන්ට් එක. ගන්න හරි කියලා 1යි 3යි 4යි 5යි 6යි 9යි. මොන කරන්ට් එකද? මම මේ කෝෂෙට දාන්නම්. දැන් මෙයාගේ කරන්ට් එක කියන්නේ මෙහෙමනේ. ඒ නිසා මම මෙයාට දානවා මේ සමීකරණය. මෙතන A කියලා ගන්නම්. මෙතන මම B කියලා ගන්නම්. හරිද? එයාට දානවා 10යි වෝල්ට් දානවා. කෝෂයක් දෙක පැති විභවාන්තරය හොයන්න. BA නේ BB සමානයි E දින IR දාලා. මගේ දරුවන්ට අවශ්‍ය නම් පුළුවන් මෙයාට දාන්න මේ සමීකරණය. උත්තරේත්තේ බය වෙන්න එපා. හරිද? හැබැයි දැන් කරන්ට් එක තුළ මෙහෙම විල්ලා මෙහෙමනේ යන්නේ. ඒ නිසා මෙයාට දානවා නම් හොතකනේ දාන්නේ E ධන IR කරනවා. හරි? බලා ගන්න. ඒ එර්ත් කළා කියන්නේ එතන විභවයේ බිඳුවයි. අඩු කරන්න. මෙන්න VB. E වෙන්නේ කෝෂි V ගාවා 10 රින්න. කරන්ට් එක දෙක විදීම 9. වැඩි කරන්න. සිම්පල් R වෙන්නේ ඒ කෝෂි ප්‍රතිරෝධය 2යි. හරිද? සුත් කරගන්න. චුට්ටක් ඉඳලා චුට්ටක් ඉඳලා. දැන් අවශ්‍ය වෙන්නේ A හා B නේ. හරිද? A හා B අවශ්‍ය වෙන්නේ. එතකොට මෙහෙම ගන්නවා. මේ කෝෂයට ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ ඔක්කොම අභ්‍යන්තරයට එකතු කරගන්න. ඔයාලට මතකද මම එහෙම කිව්වා කෝෂයකට ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ පුළුවනි අභ්‍යන්තරයට එකතු කරගන්න කියලා. එතකොට මෙතන 1යි නම් 2යි නම් 3යි 1.5යි කියන්නේ ඔක්කොම දරුවෝ 4.5යි. ඒ නිසා මෙතන ධාරාව මෙච්චරයි ප්‍රතිරෝධය වෙන්නේ 4.5යි. පේනවනේ සුළු කළාම ඔයාලට PB ලැබෙයි. හරි? අපි ගණන් දරුවෝ හිතුවා 8ක්. අපි 9 10 11 ඉක්මනින් හදමු. පුළුවන් නම් නැවත වීඩියෝ එක පෝස්ට් කරන්න 9 10 11 try කරන්න. try කරලා බලන්න මගේ විසඳුම. හරි? 9 වෙනි ගානට යමු දරුවෝ අපි. හරි? මේ ගානේ ඔයාලට කියන්නේ විද්‍යුත්ගාමක බලය 1.5ක් වෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5ක් වෙන. කෝෂ සිම්පල් n සංඛ්‍යාවක් දරුවෝ ශ්‍රේණිගතව තිබුවලු. ඔයාලට පැහැදිලි කියන්නේ කෝෂ සිම්පල් n සංඛ්‍යාවක් දරුවෝ ශ්‍රේණිගතව තිබුවලු. ඒ වගේ අතු සිම්පල් m ගාන සමාන්තරගතව තිබුවලු. ඔයාලට පැහැදිලි කියන්නේ ඔක්කොම කෝෂ 30ක් පාවිච්චි කරලා. හරි? අපෙන් අහනවා මෙන්න මෙතන දරුවෝ ධාරාව උපරිම වෙන්නේ හරිද? මේ m හා n කීයක් වුණොත්ද කියලා. ඒ කියන්නේ අපිට බැරි කමක් නැහැ දරුවෝ නම් හරිද? 36 හදාගන්න එක එක ඉලක්කම් දාලා. හැබැයි එහෙම බෑ. ඔයාලට කැමති n හා m පාවිච්චි කරන්න බෑ. ධාරාව උපරිම වෙන්න m හා n කීයක්ද කියලා අහන්නේ. ගාන පටන් ගන්නකොටම අට සාමාන්‍ය සරල ගණිතයෙන් පොඩි සමීකරණයක් ලියා ගන්න පුළුවන්. ඒක තමයි මේ පැත්තට n නම් මේ පැත්තට n නම් නේද? චුට්ටක් බලන්න මේ වන්නේ n වැඩි කිරීම n සමානයි 36යි නේද? මේක අපේ එක. ඔයාලට පැහැදිලිනේ? මේක අපේ එක දරුවෝ. පළවෙනි එක. හරි? සමීකරණයක් ගත්තා.
දෙවෙනි සමීකරණ නම් ඔයාලට ගන්න වෙන දරුවෝ ධාරා විද්‍යුතය පාවිච්චි කරලා. ඒක මෙන්න මෙහෙමයි නේ බලා ගන්න. දැන් මේ කෝෂ ටික තියෙන දරුවෝ ශ්‍රේණිගතව. පැහැදිලිනේ? මේවා ශ්‍රේණිගතව. හරි? එතකොට මට පුළුවන් මේ එක අත්තක සමග කෝෂ හදින්න. ඔයා දන්නවා ශ්‍රේණිගත නම් අපි කරන්නේ මොකද්ද? කෝෂවල වීගාපා ටික එකතු කරනවා. මේවා කෝෂ n ගානක් තියෙන නිසා 1.5 n සමානයි කෝෂවල වීගාපා. හරි? 1.5 n ඒක තමයි කෝෂවල වීගාපා වෙන්නේ දරුවෝ. හරි? ආයුෂ්ඨපන හරිද? එකක ප්‍රතිරෝධයේ 0.5 නම් දරුවෝ හරිද? ඒවා n ගානක් තියෙනවා නම් එහෙනම් මෙතන සමග කෝෂ ප්‍රතිරෝධය වෙන්නේ 0.5 n. හරි? එතකොට මම මේ අත්ත මෙහෙම ලිව්වා ඊළඟට ලිව්වා මෙන්න අතු ගන්න. දැන් මට තියෙනවා සමාන කෝෂ සමාන්තරගතව n ගාන. n ගාන. හරි? සමාන කෝෂ සමානනේ මේ v ගාවා ඔක්කොම සමානයි. සමාන කෝෂ සමාන්තරගතව තියෙන n ගාන. හරිද? සමා වෙන්න n ගාන. හරිද? දැන් ඔයා දන්නවා එතකොට සමාන්තරගතව සමාන කෝෂ තිබ්බොත් සමග v ගාවා වෙන්නේ එකක v ගාවාමයි. අන්න බලන්න එකක v ගාවා 1.5 n නම් එහෙනම් සමග v ගාවා එච්චරමයි. මේ 1.5 n. හරි? නේද කියන්නේ? මේ තියෙන්නේ 1.5 n. හරි? එතකොට සමාන්තරගතව සුළු කරන්න මේ ප්‍රතිරෝධ n ගාන. එකක ප්‍රතිරෝධය 0.5 නම් ඒවා m ගානක් තිබුණොත් මේ බලන්නේ 0.5 n මම බෙදුවා n ගෙන්. මේ ඉඳ පොඩ්ඩක් පරිස්සමින් නේ. මේ තියෙන්නේ එකක අගය 0.5 n සුළු කළා n ගෙන් සමාන්තරගත ප්‍රතිරෝධ සුළු කිරීම. හරිද? right. දැන් දරුවෝ තව සමීකරණයක් ගන්න මෙන්න මෙහෙමයි. මම මේ කියන පොයින්ට් එක දරුවෝ මම දන්නවා දැන්ට මේ වීඩියෝ එක බලන කිසිම ළමයෙක් මේක විද්‍යුත් ඉගෙන ගන්න මුලින්ම නම් දන්නේ නැති පොයින්ට් එකක්. හැබැයි මම මගේ නෝට් එකේ දරුවෝ අන්තිම හරියේ විද්‍යුතේ තාපන ඵලය කරද්දී මේක ඔයාට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. පැහැදිලිද? මොකක්ද දන්නවද? මෙන්න මේ වගේ දරු පරිපතයක මතක තියාගන්න. ප්‍රතිරෝධය හරහා යන ධාරාව උපරිම වෙන්නේ ඒ වගේම ධාරාව උපරිම වෙන්නේ ඒ වගේම ක්ෂමතාව උපරිම වෙන්නේ දරුවෝ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයයි බාහිර ප්‍රතිරෝධයයි සමාන වුණාමයි. දරුවෝ ඕක පොඩ්ඩක් නෝට් කරගන්න. මේ වගේ කෝෂයක් හා ප්‍රතිරෝධයක් තියෙනකොට පරිපතේ ක්ෂමතාව හා ධාරාව උපරිම වෙනවා. හරිද? කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධයට සමාන වුණා. මම පස්සේ උපු කරලා පෙන්නන්නම්. ඒක කලබලයක් වෙන්න එපා. දැන් පොඩ්ඩක් පොයින්ට් කරගන්න. එතකොට මම කලේ මොකද්ද? මේ කෝෂ පද්ධතියේ හොයාගත්තා සමග කෝෂේ. මේ දින්නේ එයාගේ හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධය. පැහැදිලි? ඒක සමාන කරන දෙකට. එතකොට බය වෙන්න එපා. ධාරා ආශ්‍රමතාව උපරිමයි. මෙන්න මේ වගේ මේ බලන්නේ 0.5 n බෙදන්න n මේක සමාන කරන්න දෙකට. මේ අපේ දෙවෙනි සමගාමී සමීකරණය. මේක අසුරු කරන්න. පඩ උත්තරේ. හරි? අහන් ඉන්නකොට මම අර කිව්ව වාක්‍යය මේගොල්ලන්ගේ අභ්‍යන්තර සමක ප්‍රතිරෝධේ මේකට සමාන වුණාම ධාරාව හා ක්ෂමතාව උපරිම වෙනවා කියන පොයින්ට් එක දරුවනේ. නැවතත් පොඩ්ඩක් මම කියනවා. පස්සේ පැහැදිලි කරනවා. හරි? ඒක හොඳට මතක තියාගන්න. හරි? හැම ගානම පොඩි පොයින්ට්ස් දුන්න දරුවෝ. ගණන් තාම සරලයි. ඒවට පොඩි පොයින්ට්ස් දුන්නා. ඒ පොයින්ට්ස් ටික මතක තියාගන්න. මෙතනින් පස්සේ මම ඔයාලට පෙන්නනවා පොඩි වීඩියෝ කෑල්ලක් තරංග ගාන. හරිද? මෙතනින් පස්සේ තරංග ගාන මම පොඩි ඔයාලට පෙන්නන්නම් මගේ පොතක නෝට් එක ලියලා. හරිද? ඒ ගාන try කරන් තනියෙන් දරුවෝ. හරි? තරංග 100ක් තියනවලු තොරණක සමාන ලයිට් 100ක් තියනවලු තොරණක මේ ලයිට් 100 හොඳම ක්ෂමතාවෙන් දල්වන්න අවශ්‍ය වෙන අවම කෝෂ ගාන අහනවා. ඒක try කරන්න. හරි? අපි අපිට කරලා අපි 10 වෙනි ගානට. හරි? බලන්න. හරිද? 10 වෙනි ගානේ තියෙනවා ABCD කියලා කොටස් දරු 4ක්. හරි? මේ කොටස් 4න් මම එකක් විතරක් මුලින් මගේ දරුවන්ට හදලා පෙන්නනවා. ඊට පස්සේ වීඩියෝ එක අනිවාර්යෙන් පෝස්ට් කරන්න. BCD කොටස් 3 වා තනියෙන් කන්දරු. කරලා නැවත වීඩියෝ එක බලන්න. හරි? දරුවෝ බොහෝ පිරිසක්
දැන් කර්චොෆ් ඉගෙනගෙන හරිද? ගානක් දීපු ගාම ටක් ගාලා ළමයට ඉවසිල්ලක් නැහැ. කර්චොෆ්ගේ නියම ඉක්මනින්ම ආදේශ කරනවා. ළමයි හිතන් හිටරු කර්චොෆ්ගේ නියම හැර වෙන විසඳුමක් නැහැ පරිපත වලට කියලා. දැන් මම කියන්නේ කර්චොෆ් නියම කියන්නේ කරදරකාර සුළු කිරීමක් නේ. ඒක නිසා හොඳම දේ තමයි පුළුවන් තරම් අතර කර්චොෆ් මග ඇරලා කර්චොෆ් නියම මග ඇරලා වෙන වෙන සිස්ටම් දාලා පුළුවන් තරම් පරිපතයක් සුළු ගන්න උත්සාහ කරන්න. හරිද? මෙන්න මේ වගේ ඔන්න බලා ගන්න. ඒ කියන්නේ ඔයාලට මම උගන්වපු පොඩි පොයින්ට්ස් තියෙනවානේ. ඒ පොයින්ට්ස් පාවිච්චි කර දරුවෝ try එකක් දෙන්න. ගාන ඔයා හරිද කර්චොෆ් මග ඇරලා යන්න. බැරිම නම් තමයි කර්චොෆ් දාන්න දරුවෝ. මම වට එක තවත් චුට්ටකට පස්සේ මම කියන්නේ 15 වෙනි ගානක පොතේ හැදුවට පස්සේ දරුවෝ වෙනම ඇදලා පෙන්නනවා කර්චොෆ් දාන්න වෙන්නේ මේ වගේ පරිපත වලට. මේ වගේ පරිපත වලදී කර්චොෆ් දාන්න වෙන්නේ නැහැ කියලා මම වට වෙනම උගන්වනවා. පොඩ්ඩක් මේක බලමුකෝ. මේ බලන්නේ අපිට ගානේ කියන්නේ මෙන්න මේ A හා B ලක්ෂ දෙක අතර විභව වෙනස කොච්චරද කියලායි ගානේ අහන්නේ දරුවෝ. හරි? ඔන්න මම පාවිච්චි කරන පොයින්ට්ස්. මේ කොටස බලන්න. පොඩ්ඩක් පේනවද දැන් එහෙමයි සමාගම. දැන් ඔයාලට ඕන නම් මේකට කර්චොෆ් දාන්න පුළුවන් දරුවෝ. මේ බලන්න. මෙතන සිම්පල් A ධාරාවක් මාක් කරනවා. පළමුවෙනි දානවා. මෙතන සිම්පල් B මාක් කරනවා. මෙතන A වෙන B මාක් කරනවා. හරි? මේකට කර්චොෆ් දානවා. මේකට කර්චොෆ් දානවා. දාලා ධාරා හොයා ගන්නවා. අවශ්‍ය වෙන්නේ සිම්පල් B ධාරාව පමණයි. A හා B අතර විභවාන්තරය හොයන්න. මගේ දරුවන්ට ඒක ලියන්න අවශ්‍ය නැහැ. කර්චොෆ් දාන්න. හරිද? එතකොට A හා B අතර දාන්න B සමානයි R. මේ B කියනවා. sorry R කියනවා. I කියනවා B හොයාගත්තනේ. B හොයාගත්තනේ B. R කියනවා. කර්චොෆ් දාන්න සමානයි. B සමානයි R දාන්න ලැබෙයි වාට දරුවෝ A හා B අතර විභව වෙනස. හරිද නේ? දැන් මම කියන්නේ එහෙම එපා. හොඳේ? කර්චොෆ් දාන්න එපා. මෙහෙම යන්න. මගේ දරුවන්ට පේනවද? මෙන්න මේ පෝෂක මේ දෙන්නම දරුවෝ ශ්‍රේණිගතයි. පේනවද? ශ්‍රේණිගතයි. හරිද? හරි. ශ්‍රේණිගත නිසා අපිට පුළුවන් මේ දෙන්න මේකට එකතු කරන්න. මම මේ පොයින්ට් එක ඔයාලට මට මතක 14 වෙනි පිටුවේ ගාන හදද්දී කියලා දුන්නා. නේද? නේ? පෝෂකයට ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ පුළුවන් එයාගේ අභ්‍යන්තරයට එකතු කරන්න කියලා. මම එකතු කරලා පෙන්නුවා. බාන් පොඩ්ඩක් කරුවනේ. මේක 10යි 2යි 1යි 4යි 1යි 5යි මෙතන 5යි 2යි ඔන්න මම හිතලා පෙන්නුවා. හරිද? දැන් මගේ දරුවන්ට පේනවා සමාන්තරගතව කෝෂ දෙකක්. අපි ඒ දෙකේ සමක කෝෂ පොඩ්ඩක් හොයාගමුද? මෙන්න මේක නේ. දැන් මෙතන බලන්න 5යි 2යි තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ වගේනේ. එතන මේ දෙකේ සමකගේ වෙන්නේ මේකයිනේ. මගේ මේ ක්‍රමේ මගේ පන්තිආපු දරුවන්ට නම් තේරෙනවා. මන් තේරුවා නොආපු දරුවෝ ගැන මට පොඩ්ඩක් බයයි. 5 කියන්නේ 10ව 2යි. 2 කියන්නේ හරිද? 10ව 5යි. එන ඔක්කොම දරුවෝ 10ව 7යි. ඒතර මේකේ සමක කෝෂයේ ප්‍රතිරෝධය 10 විදීම 7යි. 10ව 2යි 10ව 5යි 10 විදීම 7යි. හරිද? පැහැදිලි? සමක විකාව මෙහෙම හොයන්න. බලන්න E විදීම සිම්පල් R කියන්නේ 10 විදීම 7 සමානයි. බලන්න 10 විදීම 5 ධන 5 විදීම 2. හරි මේ දෙක සුළු කරලා. මේක සුළු කරලා පස්සේ ඔයාලට හම්බ වෙන සමක වීගාව. දරුවනේ මම හදන්නේ නැහැ. දැන් හම්බුන මම සමක වීගාව තියෙනවා. සමක ප්‍රතිරෝධය තියෙනවා. දැන් දාන්න මේකට කර්චොෆ්ගේ දෙක ඒක වැඩක් නැහැ. හරිද? ඔයා ධාරාව හොයා ගන්න මේකේ. හරිද? මම කර්චොෆ්ගේ වචනේ කියන්න කැමති නැහැ ඇත්තටම ඒක. නේද? ධාරාව හොයා ගන්න. නේද? ධාරාවක් වල මේක මේ E සමානයි. බලන්න මේ I වැඩි කිරීම 2 ධන කරන්ට් එක වැඩි කිරීම මේක 10 බෙදීම 7යි. හරිද? ඔයාලට ධාරාව හම්බ වෙයි. මේ ධාරාව වැඩි කරන ප්‍රතිරෝධය. හැබැයි BAB මම දැක්කනේ පුළුවන් තරම් කර්චොෆ් එක වෙනවා. දැන් මේක පොස් කරනවා. ඔයා BCB අනිවාර්යයෙන්ම තනියෙන් හදනවා. හොඳ ළමයි ටික වගේ. හරි? දැන් ඔබ හදන්නේ 22 පිටුවේ 10 වෙනි ගානේ සිම්පල් B කොටස. ඔයා try කළයි මෙතනින් හැට බලන් ඉන්නේ. බලන්න පොඩ්ඩක් දරුවෝ නේ. මොන බලන්න. මෙහෙම තිබලු පරිපතය කෝෂ 3යි. හරි? අපි අහනවා A හා B අතර විභව වෙනස කොච්චරද කියලා අහනවා. හරිද? දැන් මම try කරන්නේ මේක
හැකිතා අවමින් කර්චොප් පාවිච්චි කරන්න. ඔයාට පුළුවන් දරුවෝ මේ බලන්නේ මෙන්න සිම්පල් A කරන්ට් එකක් මාක් කරලා හරිද? මෙතනින් B ගියා කියලා මාක් කරලා මෙතනින් A වෙන B ගියා කියලා මාක් කරලා මේ සම්පූර්ණ පරිපථයට මේකට කර්චොප් දාලා ධාරාව හොයලා ඊට පස්සේ මේ කෝෂයට VA දින VB සමානයි E ධන හෝදින IR දාලා ඔයාට පුළුවන් A හා B අතර විභව වෙනස හොයන්න. මම කියන්නේ සමගාමී සමීකරණ ලියාගෙන සුළු කිරීම කළා කරදරයක් දරුවෝ. ඉස්සෙල්ලා පොඩ්ඩක් පරිපථය සුළු කරගන්න. මෙන්න මෙහෙම. අපි මේකේ සමග කෝෂයක් හොයාගමු ඉස්සෙල්ලාම. දැන් සමග කෝෂයක් හොයන්න ගියාම අපේ ළමයි බොහෝ විට අර උඩින් තියෙන එක අපිට පේන්නේ. ඔයා මෙයයි මෙයයි සුළු කරයි. ඇයි එහෙම රවටෙන්නේ? මෙහෙම යන්න. ඔන්න බලන්න මම මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධෙට එයාට ශ්‍රේණිගතව තියෙන මේ එකක් එකතු කරන ඉස්සෙල්ලාම. එතන මේ 1 2 බලන්නද කියලා මේ දින එක මම එක ශ්‍රේණිගතව එකතු කළා. කෝෂයට ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධය අභ්‍යන්තරයටම එකතු කළා. උඩ කෝෂයට මම කිසිම හානියක් නොකර හැබැයි එයාට ශ්‍රේණිගතව තියෙන දෙකේවත් දෙක එකතු කළා අභ්‍යන්තරයට. වැඩේ ඒතර පරිපථයේ දීසි වෙලා කෝෂයේ ප්‍රතිරෝධයට මේ දෙක එකතු කළා. බලන්නද කියලා 10යි 6යි. හරි? මේ කෝෂෙ මෙහෙම. මෙයා මෙහෙම. දැනුත් ඔයාට හිතනවද මේ දෙක ගන්නවට වඩා මේ දෙක සුළු කළාම ලේසියි කියලා? ඇයි බලන්නකො මේ සමාන කෝෂ දෙකක් තියෙන්නේ. සමාන කෝෂ දෙකක් සමාන්තරගත නම් සමක වීගාභාව වෙන්නේ එකක වීගාභාවමයි. එහෙම නේද? නේ? ඒතර ඒක නිසා අපි එතෙන්දී මේ දෙකේ සමක වීගාභාව හොයාගමු 5 වෝල්ට් කියලා. එතකොට අර ඔයාට මේ සමීකරණය මෙන්න මේ සමාන්තරගත සමීකරණය දරුවෝ තම ඉන්න ඕන වෙන්නේ. හරිද? වැඩි ඉක්මනින් කරන්න පුළුවන්. පැහැදිලි? බලන්න නම් පොඩ්ඩක් නේ 5යි දෙකේම දෙකක් සමාන්තරගතයි කියලා කියන්නේ ප්‍රතිරෝධ දෙක දරුවෝ දෙකේම දෙක සමාන්තරගතයි කියලා කියන්නේ ඒ තුනගේ සමක එකයි. හරි? මේ උඩින් ඉන්නේ කෙනා. දැන් ඉතින් ගාන අතේ පත්තු වෙනවා. හරි? නේද? ඔයාට පුළුවන් මේකේ ධාරාව හොයාගන්න. මෙන්න මේක සිම්පල් A කියලා පිටවමු ධාරාව. මෙහෙම දැම්මොත් මොන බලන්න මේ කෝෂේ මේක අන්තිමට දාන්නේ කර්චප් නේ. සිග්මා E සමාන සිග්මා IR. මේක 10 ඍණ 5 සමානයි. මෙන්න ධාරාව A ප්‍රතිරෝධ බලන්න 6 ධන 1 කොහොම එන්නේ? හරිද? නේ? මෙතන 5යි සමානයි. මෙතන 7යි A සමානයි 5 බෙදීම 7ක් ඇම්පියර්. මම ධාරාව ගත්තා. හරිද? දැන් දාන්න මෙයාට කරන්ට් එක මෙහෙමනේ. මේක VA තින VB සමානයි E ධන IR දාන්න. ඉලක්කම් ටික වාවා ගන්න දරුවෝ A හා B අතර විභව වෙනස ලැබෙනවා. ඒතර පරිපථයේ පටන් ගන්නකම් දාන්න යන්න එපා. සුළු කිරීම කරදර වෙයි. මේ ගණන් ටික දරුවෝ හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි? අපි යමු ටියුබ් එකේ තියෙන C කොටසට තියෙනවා. හරි? එකපාරට ඔයා ගොඩක් කලබල වෙයි. මොකද ඔයගොල්ලෝ මේ වගේ පරිපථ මේ සුළු කරනවාමනේ. ටික ටික ගැට ටික ලියා ගමු. එතකොට වැඩේ සරල වෙයි. අපෙන් අහනවා මෙන්න මේ A හා B අතර විභව වෙනස කොච්චරද කියලා දරුවෝ. ඔයාට පේනවද බලන්න දරුවෝ මෙන්න මේ දෙන්න සම්බන්ධ කළ නැහැ. ඇත්තම කියනවා නම් ස්විච් එක ඔෆ් කළා වගේ. එතකොට දරුවෝ මිනිහ කරන්ට් එකක් යන්න බැහැනේ. කරන්ට් එකක් යන්නේ නැහැ. A හා B අතර සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ දරුවෝ එතනින් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා මම පොඩි වැඩක් කළා. මේ කම්පි කෑල්ල ගත්ත එළියට. ඇදලා ගත්ත එළියට. මේ ඇදලා ගත්ත එළියට. මේ කම්පි කෑල්ල ගත්ත මෙහාට. මේ තියෙන එක. දැන් කොට ලස්සනට පේනවා මේ පරිපථය. එතකොට මෙතන සිම්පල් එක කරන්ට් එකක් ආවොත් ඒකට මෙහි යන්න බෑ. ඇයි මේ පැත්තට සම්මුත පරිපථයක් නැහැ නේද? ඒක තප්පරයක් ඉන්න. දැන් මගේ පන්ති එන ළමයින්ට මම එක පැහැදිලි කළා. මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය උගන්වන වෙලාවට දරුවෝ සම්මුත පරිපථයක් නැතුව ධාරාවක් යන්නේ නැහැ කියලා ඔප්පු කළා. මේ රටේ ප්‍රශ්න ඇති වෙන්න සතියකට කලින්. හරි? බාන්පොට ඉක්මන් කරලා මේ බලන්නේ. එතකොට මේ ධාරාව යන්නේ මෙන්න මෙහෙම දරුවෝ. හොඳට බලාගන්න. අපි මේ ධාරාව හොයමු. මම මෙතනත් මේ නිව වැඩි මේ ටික මේ ප්‍රතිරෝධ එකපාරටම එකතු කරලා දැම්මනම් තවත් වැඩේ පැටලෙන්නේ නැහැ. නමුත් අර ඔයාට ඉගෙන ගන්න ඕන නිසා මම ඒක දිගට ලිව්වා. මම මෙහෙම දානවා කර්චොප්ගේ දෙවන නියමය.
මේක ධන මේක ඍණ 12 ඍණ 8 සමානයි. මෙන්න ධාරාව සිම්පල් A වරක් ප්‍රතිරෝධ වල එකතුව සුළු කළ බලන්න ඇම්පියර් භාගයක් හම්බ වෙයි 0.5ක් ඇම්පියර් හම්බ වෙයි පරිපථ යන ධාරාව. පැහැදිලි? දැන් අපි හොයමු A හා B අතර A හා X අතර විභව වෙනස. ඒකට අපි මේ කෝෂේ 12 volts ට දානවා මේ සමීකරණය. VA ඊට VX මේ කෝෂේ මෙතන විභවය මෙතන විභවය අඩු කරලා සමානයි. කෝෂේ V කම්පා 12යි. මේ E ඍණ I වෙන්නේ ඇම්පියර් භාගයයි. වැඩි කරලා මේ බාන් පොටවද වැඩි කරන්නේ විතර එකකින් නෙමෙයි. දැන් ඔයා මේ ප්‍රතිරෝධ වෙන වෙනම තිබ්බනම් ඔයාට මෙතෙන්ට ඕම් දාලා මෙතෙන්ට මේ සමීකරණය දාලා මෙතෙන්ට ආයි ඕම් දාලා A හා X හොයාගන්නේ. හැබැයි මතකනේ මම කිව්වා 14 වෙනි පිටුවේ ගාන හදනකොට වාට කෝෂ වලට ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ පැහැදිලි කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ එකතු කරගන්න කියලා. ඒක බොහොම සරල පොයින්ට් එකක් වෙනවා වාට. එතකොට දරුවෝ ඒකයි මම try කරන්නේ එහෙම. බලාගෙන කරමනේ. එහෙනම් ඔන්න බලන්න 2 1 3යි 3යි 1යි 4යි. මේ කෙලින්ම ගත්තේ මම අන්න ඒ ප්‍රතිරෝධ මෙහිම. හරිද? මෙහෙම ගත්තා. VA නේ VX සමානයි 10යි. හරි. දැන් අපි චුට්ටි වැඩක් කරමු. මෙතනයි විභව වෙනස 10යි. නැවතත් මම ඔයාලට කියනවා 14 වෙනි පිටුවේ ගාන මතකද මම කිව්වා ගානේදී පරිපථයක දරුව එකතැනක් භූගත කළා කියලා ධාරාවක් යන්නේ පොළවට. ඒ වගේම පරිපථයක දරුවෝ හරි එකතැනක් භූගත කළා ධාරාව පොළවට යන්නේ එතන විභවයේ බිඳු වෙනවා. පරිපථයේ විභව අන්තර වෙනසක් වෙන්නේ නැහැ. අන්තර විභව වෙනස් වෙනවා අන්තර වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට පැහැදිලි කියන්නේ? තේරෙනවද? අන්තර වෙනසක් වෙන්නේ නැහැ. මේ බලන්න දැන් මේ අනුව මොකද්ද? A හා X අතර අන්තරය 10යි කියලායි. හරිද? හොඳයි. 10යි කියලා. ඔන්න හමින්න. මම චුට්ටක් මෙන්න මෙතන අර්ථ කළා. කොහොම ගැටළු වලදී ඔයාට අවශ්‍ය වුණොත් යම් තැනක විභවයක් හොයන්න දරුවනේ ඔයා කැමති තැනක් භූගත කරගන්න. කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඇයි ධාරා වෙනසක් වෙන්නේ නැහැ? මොකද භූගත කළා මෙතන විභවය අඩු බිඳුවට බහි. දැන් මෙතන පහකට මෙතන විභවයේ 100 තිබ්බ කියමු. එහෙනම් මෙතන 110යි. ඇයි ඒකේ වෙනස 10යි කියන්නේ? මෙතන 100 නම් 110යි. වෙනස 10යි. මෙතන 200 නම් දරුවෝ මෙතන 210යි. ඒ වෙනස 10යි. ඉතින් වෙනස 10 නම් බලන්න මේ කරන්ට් එක ඇම්පියර් භාගයම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඔයා මෙතන බිඳුව කළොත් මෙතන 10යි. ඒ වෙනස වෙනසක් වෙන්නේ නැහැ. හරිද? දරුවෝ මේ කියන්නේ ෆිල්ම් එකක් කතන්දරයක් නෙමෙයි. ඔයා මම ඔය කියන දේවල් ඉදිරි ගැටලුවලදී පාවිච්චි කරන්න. එර්ත් කලාට විභව වෙනසක් වෙන්නේ නැහැ. ධාරාව වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලිද? නේ? තේරුම් ගන්න එක හරි? දැන් මෙතන බිඳුවයි. එහෙනම් මෙතන 10යි. ඔන්න මම දැන් හොයාගත්තා. හරිද? මේ Vx එර්ත් කළා. එම නිසා Vx බිඳුවයි. එම නිසා මේ 33 හරිද? 10යි වෝල්ට්. මට කියන්න. මෙතන බිඳුව නම් මෙතන කීයද? දැන් එර්ත් කළා තියෙනවා. මෙතන කීයද? හොඳට බලන්න. දැන් මේ ප්‍රතිරෝධය තුන නම් මේක අස්සට ගමුකෝ. හරිද? මේ කෝෂ තුලින් ධාරාවක් යන්නේ නැහැ. ඔයාලට මතකද වීගාභාගය අත දැක්වීම. කෝෂයක් තුලින් ධාරාවක් නොගන්න විට ඒ දෙපස විභවන්තරේ ඒ වීගාභාවය. නේ? අනබන් මම ඒක පාවිච්චි කරනවා. මම වට කියවන අද පටන් ගන්න ඉතින්ම ඔයාලට මේ පෙන්නන්නේ උගන්නපව පාවිච්චි කරන්න හැටි කියලා. නේද නේ? මේ විභව වෙනස දරුවෝ හරිද? 10ක් වෝල්ට් වෙන්න ඕන. ඒ ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් බලන්න මෙතන බිඳුව නම් මෙතන 10යි. මෙතන 10යි. ඒක අපි කලින් වාගත්තා මේ VA 10යි VB 10යි. මෙතන පැහැදිලිද වාට ධාරාවක් නොගන්න විට කෝෂයේ දෙපස විභවාන්තරයේ කෝෂයේ වීගාභාවය. මෙතන බිඳුව නම් මෙතන 10යි. 10යි 10යි දෙකේ වෙනස ඉතින් 10යි 10ක් අඩු ගන්නකො බිඳුවයි. නේද නේ? පැහැදිලිද කියන්නේ? VAB බිඳුවයි. සුරුකල් සිස්ටම් එක අල්ලගන්න ඕනේ. හරි? මම ප්‍රශ්නයක් අහනවා. මම මෙතන සම්බන්ධ කළා ප්‍රතිරෝධයක්. ඕම් 3ක. මොකද වෙන්නේ දැන්? මේ පරිපථයේ මොකක්ද ධාරාව වෙනසක් වේද? මේ දැන් සම්බන්ධය තියෙනවා.
දැන් මේ කෝෂෙට තිබුණත් වෙනසක් වේද? නෑ. මුකුත් වෙන්නේ නෑ. මෙතන විභව වෙනස බිඳුව නම් ධාරාවක් කියන්නේ නෑ. විභව වෙනස් වුණොත් තමයි ධාරාවක් කියන්නේ. මගේ පන්තිය නොවන දරුවෝ බලනවා නම් හොඳින් අහන් ඉන්න. මේ වැඩේ හොඳට අහන් ඉන්න. හරිද? පැතක අතිශය පැතක පොයින්ට් එකක් මගේ ඔක්කොම දරුවන්ට කියා දෙනවා. නැවත මතක් වෙන්න. හරි? බලන්න. හැමෝම දන්නවා W සමාන Fs යාන්ත්‍ර විද්‍යාවේ කාර්යය කියන්නේ බලය වරක් විස්ථාපනය කියන එක දන්නවා. તો ධන එකක් සිදු කරන කාර්යයට අපි නමක් කියනවා විභව වෙනස කියලා. ධන දැන් මම අර ඔයාට ශේෂ්ඨපතික කියනවා. ධන එකට තියෙන විශේෂ තැනක්. හරි? ධන එකේ කාර්යයට කියන්නේ විභවය. ධන එකේ බලයට කියන්නේ ශේෂ්ඨතාව. බලන්න මේ ධන එකේ කාර්යය විභව වෙනස. ධන එකේ බලය මොන බලය? හොඳ ශේෂ්ඨතාව. මේ ධන එකේ දුර. මේක පහට කියන්නම්. පන්ති නොවන ළමයි හරිද? විද්‍යුත් ශේෂ්ඨ කරා නම් මේ සමීකරණ මතක ඇති. ඒකේ අම්මා යාන්ත්‍ර විද්‍යාව කාර්යය. මෙයාගේ අම්මා. හරි? ඊළඟ වැඩේ. උන්ට අහන් ඉන්න. ආරෝපණ විතරක් නෙවෙයි දරුවනේ සියලුම දේවල් නිව්ටන් පැහැදිලි කරනවා. යන්නේ බලයක් තිබුණොත් බලයක් නැතුව මොකටවත් යන්න බෑ. හරි? මට කියන්නේ මෙතන විභව සමාන නම් වෙනස බිඳුවයි. අපි කලින් භාගත වෙනස බිඳුවයි කියලා. තව සරල කරමු. ඔයා කව රුපියල් 100යි. මං කව 100යි. වෙනස බිඳුවයි. මේ තියෙන වෙනස ඩෙල්ටා වෙනස. A හා B කේ විභව සමානයි කියන්නේ වෙනස බිඳුව නම් ආරෝපණ මත බලය ශේෂ්ඨතාව කියන්නේ බලය ධන එකේ බලය. මෙතන බිඳුන බලය බිඳුවයි. ඉතින් බලය බිඳුන කොහොමද යන්නේ? නිව්ටන් ගිනීමට නේද? ආරෝපණ යන්නේ නැහැ. ඒ කියන්නේ විභව සමාන තැන් කරා ධාරාවක් නොයන්නේ ඔන්න ඕකයි. විභව කියන්නේ දරුවෝ මේකර මම පන්තියේ කියන උදාහරණයක් නේද? අර සමහරක් ඒව තියෙනවා අමුමුයි කියනවා කියලා. සමහරක් ඒව තියෙනවා ක්ලාසික් විදිහට කියනවා කියලා. එහෙම කිව්වට පස්සේ තේරෙන්නේ නැහැ නේද? මම අර පන්තියේ උදාහරණයක් කියන්නම්. අමරදේවයන්ගේ සින්දුවක් තියෙන කුමරිකේ පාස්තරම දරුණා. දැන් ඕකේ අර අන්තිම කැලේ කියන්නේ නේද? උකුලම හැස්සම ලබි කරලි කියලා කියන්නේ මොවා කළ මොකද? ඒ කියන්නේ ගෑල්ලාමේගේ ඇඳුම් විවර කරනවලු මනසින්. හැබැයි ඒක ක්ලාසික් විදිහට කොහොම කාටවත් තේරෙන්නේ නැහැ. නේ? පැහැදිලි කියන්නේ. හැබැයි අමෝවින් කිව්වොත් මේ ඇඳුම් කරනවා කියලා තේරෙනවා. නේ? එහෙම කියන්නේ නැහැ. ඒක ක්ලාසික් විදිහට කියන්න ඕනේ. ඇත්තෙන්ම මෙහෙම කිව්වොත් ඉතින් බලයක් නැතුව ආරෝපණය යන්නේ නැහැ. හැමෝටම තේරෙනවා. නමුත් බලයෙන් කියන්නේ නැහැ. කියන්නේ විභවය. ක්ලාසික් විදිහට කියන්නේ අමරදේව වගේ. හරි? විභව සමාන නම් වෙනස බිඳුවයි. ධාරාවක් කියන්නේ නැහැ. ධාරාව යන්නේ විභව වෙනසක් තිබ්බොත් ඒ ක්ලාසික් විදිහට කොහොමද තේරෙන්නේ නැහැ. මෙන්න මේක සම්මතන දරුවෝ විභව සමානයි කියන්නේ වෙනස බිඳුවයි බලයේ බිඳුවයි එහෙමනම් ධාරාව යන්නේ නැහැ දරුවෝ. තේරුම් ගන්න පොඩ්ඩක්. හරි ධාරාව යන්නේ දරුවෝ බලයක් තිබ්බොත්. පැහැදිලි? හරිද? නිසා මෙතන විභව වෙනස බිඳු බැවින් ධාරාවක් යන්නේ නැහැ දරුවනේ. හරිද? පරිපතේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. අපි සිම්පල් D කොටසත් අදටක් ගාලා. හරි? D කොටසට යමු දරුවෝ. හරි? මේක නම් බොහොම ලේසි. කෙටියෙන් ටක් ගාලා කියන්න. හරි? බලන්න. මෙයාට මේක ශ්‍රේණිගතයි. අපි එකතු කරගමු. හරි? බලන්න. මේ 2යි බෝඩ් 10යි බිඳුවයි 10ක් කියලා ආවා. හරිද? මෙතන අහලා තියෙනවා මේ 10 බෙදෙන එකතු කරගන්න එහෙම. දැන් මේ ප්‍රතිරෝධය මෙතෙන් ආවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් විදියට. දරුවෝ මෙයා සුදු කරලා ඉතින් දාන්න එපා. එතකොට වාට මේ හරහා විභවාන්තරය ලැබෙන්නේ නැහැනේ. නේද? මේ ප්‍රතිරෝධය තියාගන්න. නේද? ඒකට එතන වාට හොයන්න ඕන මේ ප්‍රතිරෝධය හරහා විභව වෙනස නම් ඒ ප්‍රතිරෝධය ඉන්නේ බෑ. එහෙම නේද? දැන් එතකොට මේ කෝෂ දෙකේ සම කෝෂ ගන්න. 10යි සමාන්තරගතයි කියන්නේ 5යි. ඊට පස්සේ මේ දෙකට මේ සමීකරණ ලියන්න සමාන්තරගත කෝෂ සමීකරණේ වීගාපා ලැබෙන්නේ මේ දෙකේ සමකේ මේ තියෙන්නේ සමකේ. දැන් මෙයාට දාන්න ඔයා මේ පැත්තට දාන්න කර්චප්. දැන් මොකද ධාරාව ලැබෙයි. ඒ ධාරාව හොයාගෙන ඔතන නම් එකක් මම ලියන්නම් C
සිග්මා E සමානයි සිග්මා IR කියලා. එතකොට 10 ඍණ මෙතන එනවා 17 බෙදීම 2 සමානයි. කරන්ට් එක සිම්පල් A වරක් මේ බන් 10 ධන මෙතන 5 ධන 5 කියලා ලැබුණා. හොඳ ධාරාව ආවා. දැන් දාන්න AB ට හරිද? දාන්න B සමානයි IR. හරි ධාරාව තියෙනවා ප්‍රතිරෝධ තියෙනවා විභවත්‍ය ලැබෙයි. ඒක ලීසි. පැහැදිලි? අපි ඒක සක්කාල ක්‍රොස් ගන්නද? ළමයි අහයි මේ 11 වෙනි ගානේදී කෝ මේකේ සමුද පරිපතයක් තියෙනවද කියලා. නෑ සමුද පරිපතයක් දමු තියෙනවා. නැතුව නෙවෙයි මෙතන. මේ තියෙන්නේ යම්කිසි පරිපත කැලලක කොටසක්. හරියට කියනවා නම් චුට්ටක් ආයතනයක් අපි මේ කලින් ගාන බලමු. දැන් ඔයාට මම මේ කොටස සමුද පරිපතක් එක්ක ඇඳන්නේ. දැන් මේ දෙක නැත්තම් නේද? දැන් පරිපතයක් තිබුණා. නමුත් අපි එක කොටසක් විතරක් ගත්තා. තේරුණාද කියන්නේ? කොටසක් විතරක් ගත්තා. අපේ 11 වෙනි ගාන තියෙන්නේ අන්න එහෙම එකක්. බලන්න. මේ එකක් තියෙන්නේ. දැන් එතකොට මෙතන ඇති මේ වගේ හරිද? සමුද පරිපතයක්. එතකොට VA ඍණ VB ඔයාලට ගානේ කියනවා 20ක් වෝල්ට් කියලා. මෙන්න මේ වගේ. පැහැදිලිද කියන්නේ? 20ක් වෝල්ට් කියලා කියනවා ඒ සමුද පරිපතය. මම මේකට ප්‍රොජෙක්ට් දාන්න මෙහෙම. සිග්මා E සමානයි සිග්මා IR දාන්න. මේ කෝෂි විකාපා 20යි. මෙහෙම එනකොට මේක මෙහාට කියන්නේ අඩු කළා. කරන්ට් එක I කියලා ගන්න. ප්‍රතිරෝධ තියෙනවා 10 ධන මෙතන 20. හරි? දැන් ගාන දෙන්නේ VA ඍණ VB සමානයි 30යි කියලා. හැබැයි ඔයා යන්නේ සමුද පරිපතයක් කරගන්න B සිතේට. ඒක නිසා මෙතන විභවාන්තරේ දාන්න ඍණ 20ක් වෝල්ට් කියලා. පැහැදිලි? සුළු කරගන්න ධාරාව ලැබෙයිද? හරි? 12 වෙනි ගාන අපි හදන්නේ. ඒකවත් තනියට try කරන්න මේ සිස්ටම් එකට. අපි ඉක්මනින් ඉමු 13 වෙනි ගානට. හරි? 23 වෙනි පිටුවේ දරුවෝ 13 වෙනි ගාන අපි දැන් හදන්න යන්නේ. හරිද? මට පොඩ්ඩක් මේක අවශ්‍යයි. අපේ පන්තියේ නොයන ළමයින්ට මේක චුට්ටක් කියන්න. මේ තියෙන ධාරිත්‍රිකයක් කැපැසිටි එකක්. මේක තමයි දරුවෝ ධාරිත්‍රිකයක පරිපත සටහන. කෝෂයක් අඳින්නේ මෙහෙමනේ. මේ බලන්න. හීනි ඉලයි මහ දීර්ඝයි. ඕක තමයි කෝෂයක් අඳින ක්‍රමය. ධාරිත්‍රිකයක් අඳින්නේ පරිපතයක අපි මෙහෙම. හරි? අතන මේ සංකේතෙත් දරුවෝ මේ දෙක අතර විද්‍යුත් වශයෙන් සම්බන්ධයක් නැහැ කියන එක ලස්සනට පෙන්නනවා. මම චුට්ටක් වට පෙන්නන්නම් ඉස්සෙල්ලා ධාරිත්‍රිකයක දරුවෝ සැබෑ ස්වරූපي චුට්ටක්. මේ දරුවෝ අපේ විද්‍යාගාරය තුල ස්පාර්ක් වෙන හැටි, අකුණු ගහන ස්පාර්ක් වෙන හැටි පෙන්වන්න හදපු උපකරණයක් මේ තියෙන්නේ. දරුවන්ට මේක අපිට පෙන්වන්න හම්බුනේ නැහැ. මේක සමහරක් කොටස් දරුවෝ අපේ දැන් මේ ගැටුම ඇතුළු මේ අපි හදපුවා. සමහර ළමයි අපිට hina වෙනවා මේ කෝ අපි විද්‍යාගාර දේවල් කියලා. නේද? මම නම් පුළුවන් තරම් උත්සාහ කරන්නේ චීනෙන් දෙයක් කියන නෙමෙයි. මේ අපි හදන්න. මේ ඔක්කොම අපි හදන්න ඕන දරුවෝ. බැරිම දෙයක්. දැන් මොකට මාද මේ වීඩියෝ එකේදී පෙන්නනවා මල්ටිමීටර් එක. මල්ටිමීටර් එක නම් දරුවෝ ඇත්තෙන්ම අපි ගත්ත එකක්. නමුත් ඒකත් අපිට හදා ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හරි? පේනවද දන්නේ නැහැ. මේ තින් ධාරිත්‍රිකේ මේක මේ සිලින්ඩර් ආකාරයි. ඒ හැඩේ. හැබැයි මේ සිලින්ඩර් ආකාර හැඩේ වුණාට මේක තියෙන දරුවෝ රුචිකෝණාස්ස ආකාර තහඩු මේක ඇස්සේ තියෙන්නේ. පේනවද දන්නේ නැහැ. පින් දෙකයි තියෙන්නේ. ඇතුළේ වෙන බලන්න පින් දෙකයි. පාසතින් නේද? පින් දෙකයි. හරි? ඔය ධාරිත්‍රිකේ දැක්කනේ? රයිට් බලා ගන්න. මෙන්න මේ වගේ දරුවෝ ඔයා ගන්න. හරිද? මේ වගේ ඔයා ගන්න සම්නායක තුනී තහඩුවක්. තුනී සම්නායක තහඩුවක් ගන්න. ඔය තහඩුවකින් තියන්න මෙන්න මේ වගේ පරිමාණක තවත් තුනී තහඩුවක්. වෙනවා. තවත් තුනී තහඩුවක් තියන්න පරිවාරක. ඒක යටින් තබන්න මෙන්න මේ වගේ තවත් දරුවෝ සම්නායක තහඩුවක් තබන්න. පැහැදිලි? දැන් මේ තහඩු දෙක ඔයා රෝල් කරන්න. හරිද? රෝල් කරන්න. මට එක නටයක් අදින අමාරු වෙයි. මෙන්න මේ වගේ ඔයාලා මෙහෙම රෝල් කරන්න. හරිද? මෙහෙම. මෙතන තියෙනවා මැදින් ඊට පස්සේ අර පරිවාරකයක් එනවා. හරිද? ඒකත් එක්ක ආපහු තියෙනවා අනිත් පැත්තේ
අනිත් සංනායකය. එතකොට ඊට පස්සේ මේක වහන්න ඔයා දාන්න ආවරණය. මම මේ රතු පාටින් අඳින්නේ අන්නේ ආවරණය. ඔයාට ඔළුව ඔයාට එළියෙන් බලපම් පේන්නේ ඒක. ඉස්සෙල්ලා සැබෑ ටිකකදී නිල් පාටින් දැක්කේ රතු පාට ආවරණය. එතකොට මේ තහඩු දෙකට විද්‍යුත් සම්බන්ධයක් දෙන්න. ඒක තමයි පින් දෙක. හරි? ඔයාලට හරියට පින් දෙකක් පින්නේ. පින් දෙක ඒකයි. ගාන ඉවර වෙන කලින් දරුවෝ ෂර්ට් එකම අරුණම් සමාට වට එකපාරට ඉතින් මොකද වෙවුනේ කියලා. දරුවෝ මං හිතනවා බලන්න ඊයේ 7:00ට පටන් ගත්තේ ඔය මේ ඕගොල්ලන්ගේ පාඩම උගන්වන්න. ඊයේ හවස 4 වෙනකම්ම දරුවෝ එක දිගට වැඩ කළා. ඊට පස්සේ මහන්සි වෙනත් පොඩ්ඩක් හේතුවක් ආව ගෙදරට යන්න. එතකොට බලන්න උදේ 7:00 4 වගේ ප්‍රමාණයක් යනවා දරුවෝ වීඩියෝ එකට පැයක් කරන්න. දැන් අදත් මම මේ උදේ පාන්දර පටන් ගත්තා. ඒක ෂර්ට් එකත් මාරුනේ. මේ අද ඉතුරු ටික වට කියා දෙන්න. පැහැදිලිද මේකට අර පන්තියක් කරනවට වඩා මට හිතෙනවා වෙලා යන වැඩ වැඩි වැඩක් කියලා. බෝඩ් එක හදා ගන්නයි ඒ සියල්ලටම දරුවෝ. තේරුණාද? හොඳයි. හරි අපි කී මෙන්න මෙතනනේ මේ බලන්නේ. හරිද? මේ පින් දෙක මේ හයි කරනවා මේ තහඩු දෙකට. ඒක හයි කරාට පස්සේ එතකොට කරන්ට් එක දැන් මේ පින් එකට මම දුන්න කීමකෝ. හරිද? පින් එකට මම දුන්න කීමකෝ දරුවෝ. මෙන්න මෙහෙම කෝෂයක් මේ බලන්නේ. මෙහෙම කෝෂයක් දුන්නා කීමකෝ. මෙහෙම නේද? එතකොට මෙතනින් මෙහාට කරන්ට් එක පාස් වෙන්න බෑනේ. කරන්ට් එක පාස් වෙන්නේ නැහැනේ. ඇයි තියෙනවනේ පරිවාරක ලේයර් එකක් තට්ටුවක් නේද නේ? අන්න ඒක නිසා මතක තියාගන්න දරුවෝ සරල ධාරා ධාරිත්‍රික හරහා යන්නේ නැහැ. මතක තියාගන්න. හරිද? මම ඔක තව චුට්ටක් වාට පැහැදිලි කරන්නම් වෙන වෙලාවකදී. මොකද ප්‍රත්‍යාවර්ත ධාරා ධාරිත්‍රික හරහා යනවා කියන එක දරුවෝ ඇත්තම පොඩි එතන පොඩි වචන වල වැරද්දක් තියෙනවා. හැබැයි ප්‍රත්‍යාවර්ත ධාරාව හයි කළොත් යනවා වගේ. හරි? ඒත් යන්නේ යනවා වගේ. සරල ධාරාවක් යන්නේ නැහැ. හරිද? දැන් එතකොට මේ ගානේ මේ ධාතුව එකේ තියෙනවනේ. ඒක නිසා මෙතනින් කරන්ට් එකක් යන්නේ නැහැ කියලා මතක තියාගන්න. මෙතනින් කරන්ට් එකක් යන්නේ නැහැ. ඒක නම් I5 කියන කරන්ට් එක මට ලේසියෙන් වාට කියන්න පුළුවන් බිඳුවයි කියලා. ඔන්න අතන එක කොටසක් හදලා ඉවරයි. I5 බිඳුවයි. පැහැදිලිද? ඉතුරු ටික මෙන්න මෙහෙම කරන්න. බලා ගන්න. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දීලා නැහැ. ඒක නිසා ඒකේ අර්ථය තමයි ප්‍රතිරෝධයක් නැහැ කියන එක දරුවෝ. පැහැදිලි? එතකොට මෙතන ප්‍රතිරෝධ බිඳුව නම් මේක දෙපැත්තේ විභව වෙනස ඔයාලට පැහැදිලි කරන 8යි වෝල්ට්. ඒ ඔයාලට මතකයි මේ සමීකරණය. කෝෂ එක සිම්පල් R බිඳුව නම් මොන කරන්ට් එක ගියා දෙපැත්තේ විභවාන්තරේ V ගාවට සමානයි. ඒත් මේක 8 නම් මේ විභවාන්තරේ 8ම තමයි. හරිද? එතකොට මේකට මේක දරුවෝ සමාන්තරගතයි. සමාන්තරගතයි කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා තියෙනවා. හරිද? 8 වෝල්ට් විභව බැස්ම. මම පෙන්නන්නවට ඉගෙනගත්තු ලක්ෂණ පාවිච්චි කරන්න. සමාන්තරගත නම් එකම විභව බැස්ම කියන ලක්ෂණය පාවිච්චි කරා. පැහැදිලිද? හරිද? දැන් එතකොට මම දානවා 4ක් ඕම්ට V සමානයි I/R. බලන්න V 8යි මට ඕන ඒ හරහා යන I2 කරන්ට් එක ඒ ප්‍රතිරෝධය දරුවෝ 4යි. අන්න බලන්න මේ I2 හම්බ වෙනවා 2 ඇම්පියර් කියලා. හරිද? I2 කරන්ට් එක ඇම්පියර් දෙකක් කියලා ආවා. අපි කොටස් දෙකක් හොයාගත්තා. පැහැදිලිද? ඊට පස්සේ රීසින්දේ තමයි මට හිතනවා මෙන්න මෙහෙම යන එක දරුවෝ. මේ බලන්න මේ කෝෂයට මේ ප්‍රතිරෝධය තියෙන්නේ ශ්‍රේණිගතව. වට මතකද කිව්වා කෝෂයක දරුවෝ ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ පුළුවන් අභ්‍යන්තරයෙන් එකතු කරන්න. ඒක නිසා මම චුට්ටක් මෙහෙම දෙයක් කරනවා. මොකක්ද දන්නවද? මේ බලන්නේ කෝෂයේ මෙහෙම අඳින්න. මෙතන. මේ 3ක් ඕම් එක 9යි වෝල්ට්. හරිද? 3ක් ඕම් කියන මෙහෙම කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. මම ඒ ඔක්කොම එකට දිව්වා. එකතු කරලා දිව්වා. හරිද? දැන් එතකොට බලන්න මේ හැමතැනම තියෙන දරුවෝ ශූන්‍ය කම්බියක්. ශූන්‍ය කම්බියක් නම් මේ හරහා තිබුණොත් 8ක් වෝල්ට් 8යි 8යි මෙතන 8යි මෙතන 8යි. ඒ විභව වෙනස 8යි. හරිද? ඒක නිසා මට පුළුවන් දැන් මේකට දාන්න මෙන්න මේ සමීකරණය. VA ඍණ VB සමානයි E ධන IR දාන්න පුළුවන්. එයි මම ධනමාක් කරන්නේ. ධනමාක් කරන්නේ කර්චොෆ්ගේ පළමු නියමය දාලා තියෙනවා මේ ගානේ මුලින්ම I1 මෙහෙම යන නිසා.
මේ ධන සිත ඍණට යන නිසා තමයි මම ඒක ධන කියලා ගත්තේ. පැහැදිලි කියන්න රුවට හරිද? එතකොට මේ බලන්න පොඩ්ඩක් හරිද? මෙතෙන්ට මම ලිව්වා 8. ඊට ලිව්වා 9. කරන්ට් එක I1 වැඩි කිරීම. ඒ ප්‍රතිරෝධය 3යි. මේක මෙහාට ගෙනියන්න. ඍණ 1යි. බෙදන්න. ඍණ 1 බෙදීම 3යි ඇම්පියර්. මෙන්න I1 කරන්ට් එක ආවා. තවත් කොටසක් හදාගත්තා. අහන්න. ඍණින් පැහැදිලි. මොකද්ද? නේද? කරන්ට් එක යන්නේ මෙහෙට නෙමෙයි මෙහෙට කියන එක. ඔයාට ඒක අර 14 වෙනි පිටුවේ ගාන ගැන අවබෝධයක් තියෙනවා නම් සම්පූර්ණයෙන් මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා. නේද? ඒත් මේ 14 වෙනි පිටුවේ ගාන හොඳට බලන්න. මගේ දෙවෙනි වීඩියෝ එක. ඒක උගක් වට කාරණා කියනවා. ඒ කාරණා උගක් දරුවෝ නැවත පාවිච්චි කරන්නේ. ඒකයි මේ අද වීඩියෝ එකක් දාගෙන පාවිච්චි කරන්න හැටි උගන්වන්නේ. නැත්තම් ඇත්තම හොඳ බ්‍රයිට් එක නම් මේ වීඩියෝ එක අවශ්‍ය නැහැ දරුවෝ. ඒ ගාන ඔක්කොම ටකල් වෙනවා. අහුවෙන ඔක්කොම ටික. හරිද? මේ බලන්න පොඩ්ඩක් නේ. හරි. මෙයා 8 වෝල්ට් නේ. මෙයා 9 වෝල්ට්. මෙයා ප්‍රබලයි. ඒක නිසා මෙයාට බෑ මෙයාව charge කරන්න. මෙයාගෙන් තමයි කරන්ට් එක මෙහෙම එන්නේ. හරි? දැන් මොන වැඩේ හරියන්නේ? අපි I1 හොයාගත්තා 1.3ක් කියලා. මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න දැන්. හරිද? ඔන්න 1.3ක කරන්ට් එකක් මෙහෙම එනවා දරුවෝ. බලන්න මෙහෙම එනවා. මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි. හරිද? ධාරිත්‍රකේ නිසා මෙහෙන් කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට එහෙනම් ආපු 1.3 මෙහෙම යන්න ඕන. ඒ කියන්නේ I4 කියන එක නම් 1.3යි. නේද? මම කියන්න මෙන්න බලන්න. I4 කියන එක නම් 1.3යි. හරිද? ඍණ දාන්නේ එයා ලකුණු කරපු පැත්තට විරුද්ධ නිසා. නැත්තම් ඍණ දාන්නේ නැහැ. හරිද? දැන් එතකොට IT ධාරාව රීසිම්මන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙම. මේ සංදිය විතරක් මම අඳිනවා. විතරක්. මේ බලන්න. මේ සංදිය. මේ පැත්තට ආවා 1.3. මේ පැත්තට ගියා ඇම්පියර් 2ක්. අයි මම I2 හොයාගත්තා ඇම්පියර් 2යි කියලා. පැහැදිලි? හරිද? මේ පැත්තට ඇම්පියර් 2 නා. මේ පැත්තට 1.3 නා. එතකොට මෙතන කීයක් එන්න ඕනද? චුට්ටක් හිතන්න. මොකද්ද දාන්න හොඳම? කර්චොෆ්ගේ පළමු නියමය. නේද? ඒ කියන්නේ මේ බලන්න. මෙතන I3 නේ. නේද? එහෙනම් I3 ධන I 1.3 සමානයි 2යි ඇම්පියර්. මේ 1.3 ධන I3 සමානයි 2යි. මගේ ළමයින්ට I3 හොයාගන්න පුළුවන්. අපිට අත්කාල දරුවෝ ධාරිත්‍රකයේ විභව බැස්මයි ධාරිත්‍රකයේ දරු ශක්තියයි ධාරිත්‍රකයේ ආරෝපණය ඉක්මනින් හොයමු. හරිද? මිනිත්තු බලන්න එක ටිකක් ගාලා හොඳේ. මොන බලන්න. මේ හරහා විභව බැස්ම 8 නම් ඒකට සමාන්තරගත මේ ඔක්කොම හරහා දරුවෝ 8යි. හරි? ඒ 8න් මෙයා 7ක් තියාගන්නවා. මගේ ළමයින්ට මතකයි කෝෂයක් තුලින් ධාරාවක් නොගලන විට කෝෂයේ දෙපැත්තේ විභව බැස්ම කෝෂයේ වීගාභාවයි. හරිනේ? නේදනේ? කෝෂයේ වීගාභාවයි. ඒක නිසා දැන් කරන්ට් එකක් මෙතන යන්නේ නැති නිසා මේ විභව බැස්ම දරුවෝනේ 7යි. මේ ඔක්කොම 8යි. මෙතන 7යි. එහෙනම් මේ ටික කියන්නකෝ 1යි. වාගේ තාත්තා රුපියල් 8ක් හම්බ කරගෙන ආවා. අම්මා 7ක් ගත්තා. එහෙනම් ඉතිරිය එක ඔයාට. එහෙම හිතන්න. නේද? ඔක්කොම 8යි. මෙතන 7 නම් මෙතන 1යි. ධාරාවක් යන්නේ නැති නිසා ප්‍රතිරෝධය හරහා ශක්ති හානියක් විභව බැස්මක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ එක තියෙන්නේ මේ ධාරිත්‍රකයේ හරහා විතරමයි. එහෙනම් ධාරිත්‍රකයේ හරහා මේ බලන්න විභව වෙනස 1යි වෝල්ට්. හරිද? දැන් දාන්න ධාරිත්‍රකයට Q සමානයි CV. C වෙන්නේ 5යි. වෝල්ට් 1යි සමානයි 5යි මයික්‍රෝ කූලොම්. දරු ශක්තිය හොයන්න භාගයක්. හරිද? ඔයා දාන්න C වර්ග දාන්නකෝ වුණා. භාගයක් dQ දාන්නකෝ. ඒ P තියෙනවා Q තියෙනවා. ඔයාලට ශක්තිය හොයන්න පුළුවන්. තේරුම් ගන්න කියන්නේ. බලන්න මම පුළුවන් තරම් අතන කර්චොෆ් නියම ලොකුවට දාන්න නැතුව තමයි පරිපත විසඳන්නේ. තේරුණාද කියන්නේ? ඔයා ඇත්තටම දරුවෝ පුළුවන් තරම අන්නේ ක්‍රමයේ ප්‍රැක්ටිස් කරන්න. හරි? දරුවෝ ඒ කියන්නේ කර්චොෆ් දාන්න ගියොත් වෙන්නේ සුළු කිරීම අමාරු වෙනවා වට. ඒ සුළු කිරීම අමාරු වුණාම වෙලා යනවා. නමුත් අපි ගාව තියෙන පොඩි පොඩි ෂෝට් කට් පරිපත්තවල ලක්ෂණ ඒව පාවිච්චි කරන්න. අපි තව ගානක් හදමු ඉක්මන් කරලා.
අපි දරුවෝ ඕගොල්ලන්ගේ නෝට් එකේ තිබිච්ච 23 වෙනි පිටුවේ 14 වෙනි ගානේ කොටස් තියෙනවා 6ක්. A B C D කියලා කොටස් ඔක්කොම දරු 6ක් තියෙනවා. මේ කොටස් 6න් අහන්නේ මේ හැම එකම දාරිද්ර්යයක් මම දැම්මා. අන්නේ දාරිද්ර්යකයේ තියෙන ආරෝපණය හා ශක්තිය තමයි අහන්නේ දරුවෝ. පැහැදිලි කියන්නකෝ. හරිද? එතකොට දරුවෝ දාරිද්ර්යකයක ආරෝපණ හොයන්න ලේසිම දේ තමයි අපි යාට දානවා Q සමාන CV. අපර පැහැදිලි කියන්නකෝ. හරිද? ශක්තිය හොයන්න පුළුවන් E සමානයි භාගයක් VQ. එහෙම නැත්නම් භාගයක් CV වර්ග. එහෙම නැත්නම් භාගයයි Q වර්ගයේ දීප C. හරි? ඒ වගේ දරුවෝ ශක්තිය වල තුන සමීකරණ තියෙනවා තුනක්. මම හිතනවා මගේ දරුවන්ට නම් මතකයි පන්ති ඉන ළමයිට නොවැනෑත් මේ සමීකරණ දන්නවා කියලා මම හිතනවා. එතකොට වාට තියෙන්නේ මේ ගණන් වලින් දරුවෝ ධාරා විද්‍යුතයේ තීරි පාවිච්චි කරලා හොයාගන්න ඉස්සෙල්ලම දරුවෝ හරිද? මේ දාරිද්ර්යකේ හරහා තියෙන විභව බැස්ම. පැහැදිලි? මේ විභව බැස්ම හෙව්වට පස්සේ දාන්න එක්ක Q සමාන CV එහෙම නැත්නම් මේ සමීකරණ දාන්න. තේරුණාද කියන්නේ? හරි? මම පොඩ්ඩක් try කළා ඔයාව චුට්ටක් දරුවෝ විද්‍යුතයේ ලක්ෂණ වලිනුත් මේක චුට්ටක් හිතවන්න පුරුදු කරන්න. පැහැදිලි? බලා ගන්න. මේ ගාන බලන්නකෝ. දැන් මේ ගානේ දාරිද්ර්යකේ හරහා විභවාන්තරය හොයන්න කියලා ඔයා මෙහෙම යන්න එපා. කර්ජක් දාලා ධාරාව හොයා ගන්නවා. ධාරාව හොයාගෙන මෙයාට දානවා V සමාන IR. එහෙම යන්න එපා. ඔයාට අපේ 14 වෙනි පිටුවේ මතකද අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවක් වෙන කෝෂයක් දීලා තිබුණා. ඒ කෝෂය හරහා විභවාන්තරය හොයන්න ගියාම මම කිව්වා එපා කාලේ නාස්ති කරන්න. සිම්පල් R සමානයි බිඳුවයි නම් කෙලින්ම කෝෂේ දීකාවා තමයි කෝෂේ විභවාන්තරය වෙන්නේ කියලා. එතකොට ඒව ශනිකව දරු පේන්න ඕන. මොකද MCQ එකට මේක ආවොත් එහෙම ඔයා කොහොමද වෙලාව නාස්ති කරන්නේ? ඒකයි මම කියන්නේ. හරිද? බලන්න මේ කෝෂේ ප්‍රතිරෝධ බිඳුවයි. දීකාවා 10යි. එහෙනම් මේ දෙපැත්තේ විභවාන්තරය 10යි. එතකොට 10 නම් ඒකට සමාන්තරගත මේ දාරිද්ර්යකේ හරහා බිඳුව 10යි. පැහැදිලිද? දැන් ඉතින් වෝල්ටේජ් එක 10 නම් හරිද? දාන්න Q සමානයි CV. C 5යි, B 10යි, පස්වරක් 10, 50යි මයික්‍රෝ කූලෝම් කියලා ලැබෙයි ඔයාට ආරෝපණය. ඊට පස්සේ දාන්න භාගයක් CV වර්ගය. C 5යි, B 10යි වර්ගයේ සුළු කරගන්න. හරි? තේරුම් ගන්න කියන්නේ. හරි? ඒක තමයි යන්න ඕන ක්‍රමය දරුවෝ මෙතන. හරි? අපි යමු කරලා මේ ගානට. දැන් මේ ගාන නම් ඔයාට පේනවා ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට දැන් මෙහෙම කරන්ට් එක යන්නේ නැහැ දරුවෝ. ඇයි? මම ඉස්සෙල්ලා ගාන කිව්වේ දාරිද්ර්යකයක් තිබ්බොත් සරල ධාරා යන්නේ නැහැ කියලා. ඒ නිසා මෙහෙම කරන්ට් එක යන්නේ නැහැ. කරන්ට් එක යන්නේ මෙන්න මෙහෙම දරුවෝ. ඔයාලට පැහැදිලි කියන්නේ මෙහෙම කරන්ට් එක යන්නේ. හරිද? මම මෙන්න මෙතන සිම්පල් A කියලා ගන්නවා. මෙහෙමත් A කියලා ගන්නවා. කරන්ට් එක යන්නේ මෙහෙම. තේරුණාද ඔයාලට? දැන් ඔයා ඕකේ සිම්පල් A හොයා ගන්න. හරි? නැවතත් කියනවා 14 වෙනි පිටුවේ ගානම තමයි මේ හැමතරම් කරගෙන්නේ. නේද නේ? බලන්නකොට හරිද? ධාරාව වෙන්නේ මේකනේ. මෙන්න 20 සමාන කළා. ධාරාව සිම්පල් A මෙතන 2යි. මෙතන 2යි. ඔක්කොම 4යි. 24 න් බෙදුවම ඇම්පියර් 5යි කරන්ට් එක. හරි? මේ කරන්ට් එක ඇම්පියර් 5යි. දැන් දාන්න මෙයාට V සමානයි IR. දැන් මම ලැබෙන්නේ ඔයාට මේ විභව බැස්ම මෙතන A කියලා ගන්නම්. මෙතන B කියලා ගන්නම්. VA ඍණ VB සමානයි ලැබෙයි ඔයාට පස්වරක් 2 10ක් වෝල්ට් කියලා. ඇතිනේ නේද? මේක 10ක් වෝල්ට් නම් මෙයාට දාන්න ආයසරයක් Q සමානයි CV Q ලැබෙයි. හත භාගයක් VQ දාන්න ශක්තිය ලැබෙයි. පැහැදිලිද ඔයාලට? මේ දෙකම හරියන්නේ. මෙයා බලනකොට මෙයා හරිද? මෙතන මම වට කියන්නේ මේ මෙන්න මේකට මේ වගේම දාලා ධාරාව හොයාගන්න. මම නිකන් AC ට E දක්වම දැම්මා. වෙනස කලේ ප්‍රතිරෝධයක් විතරයිනේ මෙතන. නේද නේ? මෙයා විතර වෙනසක් කලේ. ඉතින් මේ වගේම ලැබෙයි 10යි වෝල්ට්. 10යි වෝල්ට් ලැබෙයි. දරුවෝ ඔයා මට මෙහෙම කියන්නේ. දැන් මේ මම ඉන්නේ මේ ස්ටේජ් එක රළු. මේ රළු ස්ටේජ් එකේ මම ඇවිදින්නේ නැත්නම් මගේ ඇඟේ දරුවෝ මම බයෝකාරයෙක් නෙවෙයි. මම දන්නේ තියෙනවා මොකද අන්තර්ක්‍රියා ප්‍රතික්‍රියකයා ඉච්ඡාන්ගත ක්‍රියා මොනවද ඔය බයෝ වල තියෙන්නේ. හරිද? කිසි දෙයක් වෙන්නේ නැහැ. මම ඇවිදින්නෙත් නැහැ. මගේ ඇඟේ කිසිම ඉන්ද්‍රියක් වැඩ කරන්නේත් නැහැ මේ වෙලාවේ. හරිද? මේ වෙලාවේ විතරක්. හරිද නේ? හරිද? දැන් පොඩක් ගන්නකො. දැන් මම නැවතලා හිටියොත් එහෙනම් මගේ ඇඟේ ශක්තිය වැය වෙන්නේ නැහැ නේද?
නේ? හොඳට කල්පනා කරලා බලන්න. ශක්තිය වැඩි වෙන්නේ නැහැ නේ? ඇත්තම දරුවෝ ප්‍රතිරෝධයක් කියන්නේ මේ වගේ රන් ස්ටේජ් එකක්. හිතන්න. ඒකින් ප්‍රතිරෝධයක්. ධාරිත්‍රක නිසා ධාරාවක් යන්නේ නැහැ නේද? ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් ආරෝපණ වල ශක්තිය හානියක් වෙන්නේ නැහැ. පොයින්ට් කරගන්න. ධාරාවක් නොවනකොට ප්‍රතිරෝධයක් දෙපැත්තේ විභව බැස්මක් නැහැ කියලා. හැමතැනකම පාවිච්චි කරා ඉස්සරහට තියෙන තැන්වල. මේ හරහා විභව වෙනස 10ක් නම් එහෙනම් මෙතන වෙනස බිඳුවයි නම් අර වෙනස කියන 10ම තියෙන්නේ මෙතන ගන්න. හරි? ඒ නිසා මේ ධාරිත්‍රකේ හරහා තියෙන්නේ 10 වෝල්ට් විභව වෙනස. ඔක්කොම 100ක් වේ. එතකොට Q සමාන CV දැම්මම Q කියන කෙනා 100යි මයික්‍රෝකූලොම්බ් වේ. හරිද නේ? තේරුම් ගන්නද? විද්‍යුතයෙන් හොයාගන්න විභව බැස්ම. හරිද? විද්‍යුතයෙන් විභව බැස්ම හොයාගත්තට පස්සේ try කරන්න ඔයා හරිද? ශේෂ්ඨ වලින් ශක්තිය හා ආරෝපණ හොයාගන්න. අපි ටක් ගාලා බලමු ඊළඟ ගණන් තුන. මම ඒකේ දරුවෝ මේ තියෙන අපේ 14 වෙනි පිටුවේ DEF ගණන් තුන ඒ තුන හදන්න කරේ ඒ කියන්නේ D හදන්න කරේ මේක චුට්ටක් දෙලෙමු. හරිද? මේ කෝෂෙට මේ දාර්ශනික තුනම තියෙන්නේ සමාන්තරගතව. හරි? ඔයා දන්නවා සමාන්තරගතව තියෙනවා කියලා කියන්නේ දරුවෝ මේ ඔක්කොම හරහා විභව බැස්ම වල සමානයි. ඒතර මෙතෙන්දී ඇත්තටම දැන් මෙතන ප්‍රතිරෝධයක් තිබ්බත් මේ ප්‍රතිරෝධ තිබ්බත් අවුලක් නැහැ. ඇයි? මේ කොහෙවත් ධාරාවක් යන්නේ නැහැ. දැන් මෙයාට කරන්ට් එක මෙහෙම එවන්න බෑ. මෙහෙම එවන්න බෑ. එවන්න බෑ. හැබැයි තව ප්‍රතිරෝධයක් මෙහෙම තිබ්බොත් ගන්න එහෙනම් එහෙන් කරන්ට් එක ගිහිල්ලා හරිද? 20ට වඩා විභව බැස්ම අඩු වෙයි. හරිද? නමුත් මේකේ එහෙම කරන්ට් එකක් යන්න දෙයක් නෑ දරුවෝ. මේ කෝෂය ධාරාවක් නොයන තත්ත්වයේ තියෙන්නේ. මට පැහැදිලි කියන්නේ. તો ධාරාවක් යන්නේ නැත්නම් ඔයාලට මතකයි දෙපැත්තේ විභවාන්තරයේ කෝෂයේ වීගාභාමයි. නේ? වීගාභාව අත දැක්වීම ධාරා නොවන විට දෙපස විභව බැස්ම කෝෂයේ වීගාභාවය කියලා අපි කිව්වේ. නේද නේ? එහෙනම් මෙතන 20 නම් බෑක් එන්නපා. මෙතන 20යි, මෙතන 20යි, මෙතන 30යි. මේ හැම ධාරිත්‍රයක් කරාම තියෙන්නේ 20ක් වෝල්ට්. හරිද නේද? එතකොට ඉතින් මෙයාට Q සමාන CD දාන ලැබෙයි මෙයාට Q සමාන CD දාන හැමෝටම V 20යි. හරිද? Q සමාන CD දාන ලැබෙයි Q. හරි? ගාන ලේසි. හරි? 23 තරුණ තියෙන ඔක්කොම ටියුට් එකේ කියලා නෝට් එකේ 23 ඔක්කොම තියෙනවා. මේවත් බලන්න. මාත් මේ ඇසර කියා දෙනවා. අපි මේ කොටස දෙමු. හරි? මේකේ පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒතර ප්‍රතිරෝධයක් තිබ්බොත් ධාරාවක් යන්නේ නැති වුණාම විභව බැස්මක් නැතත් කෝෂයක් තිබ්බොත් නම් විභව බැස්මක් තරු තියෙනවා. මේ ධාරාවක් යන්නේ. අයි මේ ධාර්ථිකේ නිසා. ඒතර මෙන්න මේ ගානේ බලන්න කෝෂෙ මෙහෙට මේ කෝෂෙ මෙහෙට. ඒ වෙනස පටල ගන්න එපා. හරිද? හිමින් අහගන්න හොඳට. මුලින්ම තේරුම් ගන්න මේ කරන්ටයක් එන්න බෑ. ඒ ධාර්ථිකේ නිසා. හැබැයි මේ කරන්ට් එක මෙහෙම යනවා බලන්න. බලන්න කරන්ට් එක මෙහෙම යනවා. නේද? මම ඒකට දැම්මා මේ බලන්නේ ඔන්න 20 සමානයි කරන්ට් එක සිම්පල් A වර මේ දෙක ප්‍රතිරෝධය ධන මේ දෙක. ඇම්පියර් 5ක කරන්ට් එකක් ආවා. හරිද? හරි ඇම්පියර් 5ක කරන්ට් එකක් ආවා. හරි මම දැම්මා ප්‍රතිරෝධයට B සමානයි කියලා. දැම්මම ආවා 5 2 I 5යි 2යි 10 වෝල්ට් කියලා. දැන් මේ ආවේ මොනවා ගන්නවා? මෙතන මම A කියලා ගන්නවා. මෙතන මම B කියලා ගන්නවා. ආවේ VA. පින VB සමානයි 10 වෝල්ට් කියලා ආවා. හරිද? මම මේ මැද ලක්ෂ්‍යයෙන් දරුවෝ x කියලා ගන්නවා. හරිද? x කියලා ගන්නවා. එතකොට බලන්න දැන් මේ කෝෂේ ධනාත්මක මෙහි කියන්නේ මෙතන වැඩි මෙතනට වඩා. විභවයේ ආරෝපණ වල ශක්තිය මෙතෙන්ට වඩා දරුවෝ මෙතෙන්ට වැඩි. සමම් මෙහෙම ලියන්න. VA ඍණ VX සමාන 4 වෝල්ට්. මෙයා විභවාන්තරය. ධාරාවක් යන්නේ නැති නිසා විභවාන්තරය 4යි. හරිද? දැන් ඔයාලට ධාරිත්‍රකේ හරහා විභව බැස්ම එකවා VX ඍණ VB තමයි අවශ්‍ය වෙන්නේ. VX ඍණ VB තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ දරුවෝ. පැහැදිලි? අපි ඒක නිසා මේක මේ කඩු කරමු. මෙයා ධනවේ.
Vx පින Vp සමානයි. අඩු කළාම මෙතන 6යි වෝල්ට් වෙයි. පරිස්සමින් කරගන්න එක. ධාරිත් එක හරහා විභව බැස්ම 6යි වෝල්ට්. ඊට පස්සේ ඉතින් උගන්නන්න ඕනේ නැහැ Q සමාන CV දාන්න. මෙතනද හරිද? බලන්න. කරන්ට් එක මෙහෙම යනවා. එතන මේ පැත්තට ගියාම මේ කෝෂය ධන වුණොත් මේ පැත්තට එද්දි මේ කෝෂය ඍණ වෙනවා. මට පැහැදිලි කරන්න ඒක බීගාබා ඍණ වෙනවා. මේ 20 ඍණ 5 සමානයි. කරන්ට් එක සිම්බල් A. වරක් 1.2 හොයාගත්තා. මේ බලන්න කරන්ට් එක ඇම්පියර් 5යි. හරිද? ඇම්පියර් 5 කරන්ට් එක යනවා දරුවෝ. හරිද? ඊට පස්සේ මම මේ කෝෂය හරහා විභව බැස්ම හොයන්නම්. මේ මෙතන E කියලා ගන්න B කියලා ගන්න. VA ද VB සමානයි. මෙන්න E ධන IR සමානයි 20 වෝල්ට්. හරිද? හරිද? 20 වෝල්ට්. දැන් ඔයා මෙහි හිතන්න. මෙතනදී හරිද? මේ බලන්න පොඩ්ඩක්. හරිද? VA ඍණ VB VA ඍණ VB සමානයි 20 වෝල්ට්. හරිද? මේ කෝෂෙ මෙහෙම කියන්නේ මෙතන වැඩි මෙතෙන්ට වඩා. ඒ කියන්නේ Vx ඍණ VA සමානයි 2 වෝල්ට්. ධාරිත් එකේ ඕන කරන්නේ XP. XP ඕන නම් අපි AA කැපෙන්න දෙන්න එකතු කරමු. Vx ඍණ VB සමානයි 22 වෝල්ට්. හරිද? එහෙම නේද? ඒක 22 වෝල්ට් තමයි. හරි? නේද? 22 වෝල්ට්. පැහැදිලි? හරි? දැන් ධාරිත් එක හරහා විභවන්තේ 22 වෝල්ට් නිසා අපිට පුළුවන් Q සමානයි CV දැම්මම ආරෝපණ හොයාගන්න. මේ ගණන් දෙකේ වෙනස දෙපාරක් තුන් පාරක් පොඩ්ඩක් ස්ටඩි ගන්න දරුවෝ. හරි? අපි තව එක ගණනක් හදමු ධාරිත් එක සම්බන්ධයෙන් මේක පාස් පේපර්ස් තිබිච්ච බහුවර්ණයක් දරුවෝ. හරි? බලන්න අපි හොඳයි. 24 පිටුවේ දරුවෝ 15 වෙනි ගානට යමු. හරි? මේ බලන්න ඒක දරුවෝ තියෙන්නේ මෙහෙම. හරි? ස්විච් එකක් තියෙනවා. සමාන ධාරිත් එක දෙකක් තියෙනවා. කෝෂයක් තියෙනවා, අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන, බාහිර ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් කියනවා ස්විච් එක ඕෆ් කළාම මේ ධාරිත් එකක Q කොච්චරදයි, ශක්තිය කොච්චරදයි කියලා අහනවා. හරිද? ස්විච් එක ඔන් කළාම කොහොමද කියලා අහනවා. හරි? අපි ස්විච් එක ඕෆ් කරපු අවස්ථාව මුලින් සලකමු. ඕෆ් කළ අවස්ථාව. හරි? දැන් එතකොට දරුවෝ මෙහි කරන්ට් එකක් යන්නේ නැහැ. මේක ඕෆ් නේ. කොහොමද දන්නවා ධාරිත් එක හරහා ධාරා යන්නේ නැහැ කියලා? සරල ධාරා. ඒ නිසා මෙහි වෙන කරන්ට් එක මෙහිම යන්නත් බෑ. ඒ කියන්නේ මේ කෝෂය තුලින් ධාරාවක් යන්නේ නැහැ. නේද නේ? ඊට පස්සේ ආයි දන්නවා කෝෂයක් තුලින් දරුවෝ ධාරාවක් යන්නේ නැත්නම් ඒ කෝෂ දෙපැත්තේ විභවාන්තරය කෝෂයේ වීගාබාමයි. හරි? එතකොට ඔන්න බලන්න මේ විභවාන්තරය E. එහෙනම් ඒකට සමාන්තරගත මෙයා තමයි විභව බැස්මත් දරුවෝ E-මයි. පැහැදිලි? ඒකත් E-මයි. හරිද? මේ හරහා E නම් මෙතනත් E-මයි. දැන් මේ ඔක්කොම E නම් ධාරිත් දෙක සමාන නිසා එකක් තියාගනි මේ E කින් භාගයක්. එහෙම නේද? නේ? සමාන ධාරිත් එක තියාගනි මුළු විභවාන්තරේ භාගයක්. බලන්න පොඩ්ඩක් මේ බලන්නේ VA VB E. එතකොට එක ධාරිත් එකක් හරහා විභව බැස්ම E බෙදීම දෙකයි. දැන් මම දැම්මා Q සමාන CV හා භාගය PQ හා මේ සමීකරණය. පැහැදිලි වුණාද? හරිද නේ? ස්විච් එක අපි ඔන් කරමු. ස්විච් එක ඔන් කළාම මේ කරන්ට් එක යන්නේ මෙන්න මෙහෙම. මෙහෙම කරන්ට් එක යන්නේ. නේද? දැන් එතකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙන කෝෂයක් කියන්නේ අනිවාර්යයෙන්ම දෙපැත්තේ විභව බැස්ම දරුවෝ වෙනස් වෙනවා. හරි? E වෙන්නේ. ඔයාට ඒක මේ සමීකරණ පැහැදිලි. VA ඍණ VB සමානයි E විනාඩිය. බලන්න. සිම්පල් ආ තියෙනවා. කරන්ට් එකකුත් යනවා කියන්නේ මෙතන බිඳුව වෙන්නේ නැහැ. මෙතන බිඳුව වෙන්නේ නැහැ කියන්නේ E ඍණ කැලලක්. E කෙන් කැලලක් අඩු කළාමයි විභවාන්තරේ. ඒවත් ඊට වඩා එක අඩුයි දරුවෝ. පැහැදිලිද වාට? දැන් එතකොට මම ඒක නිසා මුලින්ම කරේ කරන්ට් එක හොයාගත්තා. මේ E බෙදුවා ප්‍රතිරෝධ දෙකේ එකතු වෙයි. කරන්ට් එක හම්බුණා. මට ආව විභව බැස්ම. මේ දෙපැත්තේ විභව බැස්ම එහෙම නැත්නම් මෙයාට V සමාන IR දාන්න.
මේ විභව බැස්ම හම්බුණා. මේකේ භාගයක් තමයි දාශ එකක් කරා තියෙන්නේ. මේකට මේ දෙකම සමාන්තරගත නම් මේ දෙකම හරහා මේක හරහා තියෙන විභව බැස්මයි මෙතන තියෙන්නේ. ඒකේ භාගයක් මෙතන දරුවා. හරිද? මේක නේද? දැන් q සමාන cv දාන්න. ඔයාලට හම්බ වෙයි දරුවෝ. එයාගේ q කොච්චරද කියලා. හරි? 24 වෙනි පිටුවේ දරුවෝ පොඩි තීලි පාට් එකක් කියලා තියෙනවා සරල පූර්ණ පරිපත කියලා. අන්න ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. ඒකේ ගණන් ටිකක් තියෙන ඒක නම් මම හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවෝ. ඔයගොල්ලෝ නෝට් එක චුට්ටක් තනියෙන් බලන්න මම විසඳුම් දීලා තියෙනවා. හදන්නේ මෙහෙමයි කියලා. ඒක ඔයගොල්ලෝ තනියෙන් හදන්න. ඔයාලට පුළුවන් බයික් වෙන්න පාතයි. හරිද? මේ පාත් කරලා මෙන්න මේ වගේ දරුවෝ තනි කෝෂයක් හා තනි ප්‍රතිරෝධයක් තියෙන පරිපතයක් සලකන්න. තනි කෝෂයක් හා තනි ප්‍රතිරෝධයක් තියෙන පරිපතයක් සලකන්න. ඇත්තට මේක තමයි තියෙන සරලම පරිපතේ. නේදනේ? ඔයා කෝෂයකට හයි කළා බල්බ් එකක්. ඒක තමයි තියෙන සරලම පරිපතය දරුවෝ. පැහැදිලිද කියනකො? ඊට වඩා බලන්න මේ වගේ පරිපතයක් සංකීර්ණ නැහැ. නේද? මේක මේ කෝෂ කොටයි ප්‍රතිරෝධ කොටයි. මේක සංකීර්ණ නැහැ. හැබැයි අරක සරලයි. ඒ වගේ මේක පූර්ණයි. ඒ කරන්ට් එකක් යන්න පුළුවන් වෙන අවශ්‍යතාවයන් සියල්ලම තියෙනවා. ඒක නිසා අපි අර වගේ පරිපතයකට කියනවා සරලයි පූර්ණයි ඒවත් සරල පූර්ණ පරිපතයක් කියලා. තේරුණාද කියන්නේ? හරි. මේ සරල පූර්ණ පරිපතයක ධාරාව අපිට මේකෙන් හොයන්න පුළුවන් නේද? ඇත්තෙන්ම කලින් ගණන් වලත් මේක විතරක් පාවිච්චි කළා. නේද? මේ බලන්න මේ E සමානයි. ඉතින් මේ IR ගුණිතය ධන මේ IR ගුණිතය කියලා මට පාවිච්චි ගන්න පුළුවන්. මම කරන්ට් එකක් චුට්ටක් උක්ත කරලුවා E බෙදීම මෙහෙමයි කියලා. පැහැදිලිද වටද? හරිද? මේක තමයි උදාහරණ වෙන්නේ. හරි? දැන් එතකොට මම ඔයාලට පොඩි අවවාදයක් දෙනවා. හරි? ළමයි දරුවෝ පරිපතයක් දැක්කම ඉවක් බවක් නැතුව දාන්න උත්සාහ කරනවා කර්චොෆ් නියම. ඒක ළමයිගේ හැටියක්. හරි? හැබැයි දරුවෝ පරිපතයකදී කර්චොෆ් දාන්න කලින් දෙතුන් පාරක් හිතන්න. මං කර්චොෆ් වලට යනවද නැද්ද කියලා. මොකද කර්චොෆ් දැම්මට පස්සේ සුළු කිරීම කරදර හින්දා මම නම් කියන්නේ එපාමයි කියලා. පුළුවන් තරම් කර්චොෆ් නොදාන්න try කරන්න. බැරි වෙන අවස්ථාවකදී දාන්න. හරි? පොඩි වැඩක් කියන්න. මේ බලන්න මෙන්න මේ වගේ දරුවෝ කෝෂ පද්ධතිය වෙනම තියෙනවා. හොඳට බලන්න. ප්‍රතිරෝධ පද්ධතිය වෙනම තියෙනවා. මොකද සිහියට ගන්න ප්‍රතිරෝධ වෙනම තියෙනවා, කෝෂ වෙනම තියෙනවා. මේ වගේ පරිපතයක් අපිට ලේසියෙන් පුළුවන් ප්‍රතිරෝධ පද්ධතිය සුළු කරලා සමග ප්‍රතිරෝධී බවට, කෝෂ පද්ධතිය සුළු කරලා සමග කෝෂ බවට වට පැහැදිලිද කියන්නේ අපිට මේ පරිපත දරුවෝ ගන්න පුළුවන්. තේරුම් ගන්නද කියන්නේ? අපිට ඒක හදා ගන්න පුළුවන්. හරිනේ? මේ පරිපත අපිට එහෙම ගන්න පුළුවන් දරුවෝ. තේරුම් ගන්නද කියනවාට. හරි? එතකොට මේ ප්‍රතිරෝධ පද්ධතිය සුළු කළාම ලැබෙනවනේ සමග ප්‍රතිරෝධයක්. කෝෂ පද්ධතිය සුළු කළාම ලැබෙනවනේ කෝෂ පද්ධතියක් දරුවෝ. වට පැහැදිලිද කියන්නේ? හරි? දැන් මේකපත් වුණා සරල පූර්ණ පරිපතයක් බවට. සමග ප්‍රතිරෝධය සමග කෝෂය. දැන් ධාරාව ගන්න මේකෙන්. හරිද? ඒක තමයි පරිපතයට ඇතුළු වෙන මුළු ධාරාව. ඊට පස්සේ විසඳන්න try කරන්න එක. ඔයා දන්නවා සමාන්තරගත නම් විභව සමානයි. ශ්‍රේණිගත නම් එකම ධාරා යන්නේ. සමාන්තරගතව ප්‍රතිරෝධ තියෙනකොට වැඩි ප්‍රතිරෝධය හරහා වැඩි ධාරාවක් යනවා. ඔය එක දන්නවා. අන්න ඒ වගේ තියෙනවද ටක්ටික් ක්‍රම? අන්නේ ටක්ටික් ක්‍රම දදා පුළුවන් තරමක් ගන්න විසඳන්න බලන්න. ඒතර ඒ වගේ ගණන් දෙකක් මම විසඳුවා 25 26 27 පිටුවල. වගේ නෝට් එකේ තියෙනවා. පැහැදිලිද කියන්නේ? ළමයි ගොඩක් මගේ වීඩියෝස් බලලා තිබුණා. හැබැයි ළමයි මගේ නෝට් එක බලලා නැහැ. එහෙම එපා. නෝට් එක ගන්න මම ඔයාලට මේ හරියට උගන්වනවා දරුවෝ. ඉක්මනින්ම දරුවෝ පන්ති පටන් ගත්තම පේපර්ස් කරන්න බලාගෙන අපි ඉමු. තේරෙනවද? පේපර්ස් ඒත් බැලුනොත් මම හිතන් ඉන්නවා ටෙලිග්‍රෑම් වලින් හරි ඔයාලට පේපර්ස් උගන්වන්න. හරි? පාඩමක් ඉවර වෙන්න එපා පේපර්ස් කරන්න නේද නේ? ඒක නිසා හොඳ දරුවෙක් වගේ වැඩක් මම ඔයාලට කියන්නම්. වැඩේ මෙන්න මේකයි. මොකක්ද දන්නවද? හරි? මේ ගණන් ටික පිටුවල තියෙන තනි උත්සාහ කරන්න. ඔයාලට හොඳ අවබෝධයක් එයි. මම දීලා තියෙනවා. මෙහෙම නම් මෙහෙම කරන්න, මෙහෙම නම් මෙහෙම කරන්න දීලා තියෙනවා. ඒක හොඳට තනි ස්ටඩි කරන් දරුවෝ. පැහැදිලි? දැන්ට දරුවෝ මේ ගණන් ටික හදනකොට පැය දෙකකට ආසන්න නිසා මේ වීඩියෝ එක මම දරුවෝ ඔයාලට මල්ටිමීටර් කියන කොටස කරන්නම් ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම්. හරි? එතකොට ඒ වීඩියෝ එක වට බොහෝ විට හෙටුව අනිද්ද හම්බ වෙයි. දැන්ට දෙන වැඩ ටික හරියට පිළිවෙලට කරගෙන යන්න. මගේ පන්ති ආපු දරුවන්ට කියන්නේ බයක් එක්කපා කොහොම හරි මම ඔයගොල්ලන්ට කොට දානවා දරුවෝ. පැහැදිලි කියන්නේ සිලබස් එක කවර් කරනවා. ඒක නිසා ඒකෙන් චුට්ටක් සැකය තියාගන්න එපා. දැන්ට දරුවාට මතකද අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍ර 15කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊට වැඩි ගාණක් කවර් කළා. පුළුවන් නම් දරුවෝ මේ පේපර්ස් ටික නැවත චුට්ටක් ටයිම් කරලා ලියන්න. විවරණ බලන්න. අපි ස්ට්‍රක්චර්ඩ් පේපර්ස් කීපයක් කළා. මට ගණන් මතක නැහැ.
පාස් පේපර්ස් රචනා ප්‍රශ්න පත්‍ර ඇතුළු ප්‍රශ්න පත්‍රات කළා එසේ පේපර්ස් දරු මම හිතන්නේ තව 10කට ආසන්න ප්‍රමාණයක් මේ මාර්තු මාසෙ වෙනකොට ඒ ටික ඔක්කොම චුට්ටක් නැවත කරලා පොඩ්ඩක් අර විභාග මානසික මට්ටමට ආයෙසරයක් එන්න දරුවෝ පැහැදිලිද කියන්නේ මොකද ඉක්මනින් මම පේපර්ස් පටන් ගන්නවා මොනවා හරි ක්‍රමයකින් තේරුණාද කියන්නේ ඒක නිසා මේ පාඩමත් ඉවර කරගෙන චුම්බකත්වයත් ඉවර කරගෙන එතෙන්ට යන්න බලාපොරොත්තුව හරි රයිට් බොහොම ස්තුතියි